හරි. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබම සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. සුබ දහවලක්. ආයිබෝවන්. හරි මේ සැරේ හිටියා මම බලාගෙන හිටියා කට්ටිය සින්දු අහගෙන ඉන්න විදිය. ඔව් සින්දු අහලා අතලකේ හිටියා නේද? පුතේ රයිට්. ඔන්න පුතේ අපි ගිය සතියේ කතා බහ කළා අපේ පාෂාණ කණිජ කියන තේමාව නේද? අවසාන පූර්ව පාඩම. මොකද පුතේ අවසාන පූර්ව කියන්නේ අන්තිම පාඩමට ඉස්සෙල්ලා පාඩම. පාෂාණ හා කණිජ. තව එකම එක පාඩමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔයාලා මේ වෙනකොට පුතේ පේපර් එක එහෙම ටියුට්ස් ගත්තා නේද පුතේ මේ මාසෙක? හරි පේපර් එකක් ඇති ඒකේ ඒවා බලන්න එපා. හොඳේ? හරි. මම හිතන්නේ අපිට ඔයාලට විභාගේ ලබන සතියේ නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. පුතේ ඔව් පුතේ ඔයාලට 12:30ට එන්න පුළුවන්ද පන්තියට? පුළුවන් සර්. පුතේ පුළුවන් සර්. බෑනේ සර්. බෑනේ? ඔව් පුතේ බෑ. ඔව් බෑ කියන එක්කෙනාට අඟහරුවාද දවස් එන්න පුළුවන්. ඒත් බෑ සර් පන්ති තියෙනවා දෙකේ. දෙකේ ඉඳන්නේ. හරි. අඟහරුවාදට පුළුවන් සර්. alright. හරි. පුතේ අද බැරි අය. ඒ කියන්නේ මං ආන්නේ මේ කියන්නේ සෙනසුරාදා මොකද දන්නවද? මට හිතෙන්නේ අපිට වෙලාව මදි වේද දන්නේ නැහැ විභාගෙට. ඒ නිසා මම චුට්ටක් පැය භාගයක් වැඩි කරගන්න හැදුවේ. මොකද හේතුව අපි හරියටම 4ට පටන් ගන්න ඕනේ 8 පන්තියේ ළමයින්ගේ විභාගෙ. ඒ නිසා තමයි මම ඇහුවේ. ඒ කියන්නේ අද මං ආන්නේ අද මේ කතාව මම අහන්නේ අද 12 මාරට sorry 12 මාර නෙවෙයි එකමාර sorry එකමාර දැන් පැය භාගයක් කලින් අපිට පටන් ගන්න බැරිද ලබන සතියේ එකමාර පුළුවන් සර්. පුළුවන් සර්. බෑ සර්. අනේ බැරි අය විතරක් මට කියන්න පොඩ්ඩක් හොඳේ බැරි අය විතරක් බෑනේ සර්. ඔය බැරි අයට පන්ති වලනේ කීයටද පුතේ? දෙකට. හරි. ඒ බැරි අයට අඟහරුවාදත් බැරිද? සර්. පුළුවන් සර්. පුළුවන් සර්. ඒ බෑ කියපු දෙන්නගෙන් මං ආන්නේ. ඔව් සර් එදාට එන්න පුළුවන්. එදාට එන්න පුළුවන් නේද? පුළුවන් සර්. ඔව්. හරි. එහෙමනම් ඔන්න අඟහරුවාදාට එයාලා ඇවිල්ලා විභාග කරන්න. හරි. ඔයාලා අනිත් අය පුතේ ඔයාලා එන්න ඕනේ එකමාරට. පුළුවන් නේද එයාලට? පුළුවන් සර්. පුළුවන් නේද? හරි. ඉතින් අර නේද සර්? පුතේ පුළුවන් සර්. පුළුවන්. ඔන්ලයින් නේද? ඔව් ඔන්ලයින්. මේ විදියටම ඔයාලා එදාට කැමරා එක ඔන් කරන්න ඕනේ. එක් පැය ඒ ඉන්න විභාග ලියන පැය ගාන තුලම කැමරා එක ඔන් කරන් ඉන්නේ. ඒ නිසා අඟහරුවාද. ඔව් දෙයනේ. සෙනසුරාදා දවසේ තමයි නේ ඔයාලගේ දවස නේද? සෙනසුරාදා ඔයාලගේ දවස නිසා ඔයාලා විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාවේ يعني කැමරා එක ඔන් කරන් ඉන්න ඕනේ. දෙමව්පියෝ තමයි පේපර් එක කඩන්නේ. හරි අර ලියුම් කවරේ කඩන්නේ දෙමව්පියෝ. ඒ නිසා දෙමව්පියන් ඒ ලියුම් කවරේ කඩන විදිහ අපිට පෙන්වන්න ඕනේ. හරි. ඒ හින්දා ඒවා සියල්ල ඒ විදියට කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ 1:30ට ඔයාලා මොකද අපි මං කිව්වේ දැන් මම එක එක්කෙනා තමයි ඇඩ්මිට් කරගන්නේ. එක්කෙනෙක් ඇඩ්මිට් කරගත්තා. එයාට පේපර් එක කඩන්න කිව්වා. ලිව්වා. ඊට පස්සේ ඊළඟ එක්කෙනා මේම ගන්න. එතකොට යම් වෙලාවක් ඔබට රැඳී ඉන්න වෙයි. හරි ඒ නිසා ඔයාලා මේ තාම මීටින් එකට ගත්තේ නැහැ කියලා මේවා කරගන්න එපා. ලබන සතියේද? ලබන සතියේද වෙලාව අපිට දිනේ තියෙන්නේ. 20 නේ තියෙන දාලා තියෙන්නේ නේ. ඔව් සර්. ඔව්.
ඔව් 20 සර්. ඔව්. 20 වෙනිදා හවස 1:30 ඉඳලා 4 දක්වා විභාගෙ තියෙනවා. හරි 1:30 ඉඳලා බලමු ඔයාලා ලියන වෙලාවත් එක්ක. හරි ඔයාලා වෙලාව ඉවර නම් අපි ඒකට කාලය පැය 2යි දෙන්නේ. ඒ කාලය පැය 2කින් පස්සේ අපි ඔයාට දෙනවා මේ ඒ WhatsApp කරන්න වෙනම නම්බර එකක්. ඒකට WhatsApp කරන්න ඕනේ. ඔන්න ওই වැඩ ටිකට අපිට යම් වෙලාවක් කරන නිසා තමයි මං චුට්ටක් වේලාසනින් ඔයාලව ගන්න හැදුවේ. හරි නේද? right. පුතේ අපි ඔයාලව මේ ලැබ් දෙකකින් බලාගෙන ඉන්නවා. හරි ළමයි ප්‍රමාණය වැඩි නිසා ලැබ්ස් දෙකකින් අපි ඔයාව චෙක් කරනවා. ඔයාට එහා මෙහා යන්න බෑ. එකම තැන ඉන්න ඕනේ. හොඳ තැනක් හොයා ගන්න ඕනේ. හොඳේ? මේ වැඩ ටික කරගන්න එකපාරටම ඇවිල්ලා වාඩි වෙන්න බෑ. ඔයාගේ කොළ ටික සියලුම කොළවල පිළිවෙලට පිටු අංක ටික දාගන්න. ඉස්සෙල්ලම පිටු අංක ටික පිළිවෙලට දාගෙන ඊට පස්සේ දොනි අම පිටුවකම පුතේ නම් ටික ලියා ගන්න. හොඳේ? නම් ලියාගෙන තමයි ඔයා විභාගෙට සූදානම් වෙන්න ඕනේ. හරි නේද? මම හිතන්නේ මේ දවස් ටිකේම අපි ඔයාලට කිව්වා මේකේ උපදෙස් ටික. හරි? ඒ නිසා පුතේ කාට හරි බලන්න දැන් දෙමව්පියන්ගෙන් අහන්න Tamanට ඔයාලට පේපර් එක නොලැබිච්ච අය ඉන්නවද දන්නේ නැහැ. හොඳේ? ඒ වෙලාවට කියන්න එපා. එහෙම ගැටලු තියෙනවා නම් දෙමව්පියන්ට කියන්න ඒ පේපර් එකේ යුරේකගේ ඩියුටිද කියන පුතේ. තව දෙකක් විතර ඇති. හොඳේ? සයි අපි ආව උදේ දොර වහලනේ. ඉතින් යෝධියේ අපි ඉස්කෝලේ යනෝනේ. ඔය ආවයි කියලා මොකක් කරන්නේ අපි ඉස්කෝලේ යන අපේ ඉස්කෝලේට ආව නම් දෙන්න තිබුණා. ඈ? ටියුට් එකක් අපරාධ. හරි. ඩියුට් එක හැමඩ තියෙනවද? පුතේ පුතේ මොකද මේ එහෙම තියන්න බෑ මේ කට්ටිය ඇවිල්ලා අරන් යනවා. ඒ නිසා අද එන්න බැරි වේද පුතේ? අද එන්න බැරි වේද? බැරි වෙයි සර්. අනේ මොකද පුතේ නම ඔයාගේ? තිසරි. තිසරි. එහෙනම් තිසරිට එකක් අපි මේ තියලා තියන්නම්. හරි තවත් ඉන්නවද පුතේ එම ඕන කට්ටිය? ටියුට්ස් දෙකයි තියෙන්නේ. සර් මට තෝරන ටියුට් එකක්. ඒදී මොනවා කරනවද මන්ද මෙච්චර කම්? ඔයා කොහෙන්ද ගන්නේ පුතේ අපේ ගෙදරින්ද? ඔව් සර්. ඔව්. අද රාට අදවස් එන්න පුළුවන්ද පුතේ? බෑ. අද හවසට ගන්නම් සර්. හරි පුතේ හරි. right. එහෙනම් පුතේ ඔන්න අපි පාඩම් පටන් ගන්න ඕනේ. ටියුට් එකක් කතා කරන්න ඕනේ. හරි. අපි ටියුට් අරගෙන ගොඩක් කල් නේද පුතේ? ඔව් මට තේරෙනවා කට්ටිය යූසර් කෝඩ් එකම දාලා ඉන්න. අපි තැපෑලෙත් යවලා තැපෑලේවත් හම්බෙලා නේ ලාලනේ. පුතේ. ආලනේ ඉන්නව නේද? ඔව් සර්. ආලනේ. ඒකනේ තැපෑලේවත් හම්බෙලා ඉතන. මතීෂා ඉන්නවද පුතේ? මතීෂා හරි පුතේ. ඔන්න එනං අපි අවසාන දවසේ කතා කළා පාෂාණ ගැන. නේද? පාෂාණ ගැන. ඔයාට ඉතින් මම කියා දුන්නා පාෂාණයයි ඛනිජයයි අතරේ තියෙන වෙනස. චුට්ටික්කට මතක් කළොත් නේද? චුට්ටික්කට මතක් කළොත් පුතේ පාෂාණයක් ගත්තාම පාෂාණයක් සංඝටක කිහිපයකින් යුක්තයි කියලා අපි කිව්වා. නේද? ඕඩ නැත්තම් මොකකේ උත්තර ලියන්න. කොළවල කොළවල. හරි ඒකට පුතේ ඔයා CR කොළ ටිකක් සූදානම් කරගන්න. එහෙම නැත්නම් ඔය කටුවැඩ කොළ තියෙනවනේ බුක් ෂොප් වල. ඒ කටුවැඩ කොළ හරි CR කොළ හරි ඔව් හරි පුතේ. එතකොට අපි මේ ඔයාලගේ පුතේ මේ පාඩම අපිට මතකයි නේද ගිය සතියේ පොඩි වැස්සක් ආවනේ.
මිස් කරලා ඉවර වෙනවත් එක්කම මිස් වැස්සකුත් මතුරලා ගියානේ. මතකයි නේද? මිස් පාඩම ඉවර වෙනවත් එක්ක මිස් මැතිරුව වැස්සක් පහින්නේ කියලා. අපේ පන්තිය නොකරන්න. ඊට පස්සේ ආයි පන්තිය කළේ කවද්ද පුතේ? ඔයාලා අඟහරුවාදා දවස් තමයි ආවේ. ඔව් නේද? එතකොට අන්න බලන්න ඔතන ඉන්න දරුවන්ගේ සමහර අය එදා දවසේ ආවේ නැත්තම් ටියුට් එකේ ශ්වසන පද්ධතිය පුතේ ඔන්න බලන්නකෝ එනම් බලන්නනේ පුතේ අපි khනිජයි පාෂාණයි දෙකම ගත්තාම අපට පේනවා එයාගේ khනිජ කියලා කියන්නේ එක සංඝටකයක් විතරයි තියෙන්නේ. එක සංඝටකයක් විතරයි තියෙන්නේ. එතකොට එයා අපි කියනවා පාෂාණයක් කියලා කියන්නේ සංඝටක කිහිපයක් තියෙනවා. සංඝටක කිහිපයක් තියෙනවා. එතකොට අන්න ඒ සංඝටක කිහිපය ගත්තාම ඔයාට පේනවා මම කිව්වා මේක පොල් සම්බෝලයක් වගේ. සල්පම් බෝලයක් වගේ නේද? පොල් සම්බෝලයක් වගේ. හරි. එතකොට අනිත් එක තමයි පුතේ මේ khනිජ නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. ස්පටික රූපී. නමුත් අනිත් දෙන්නම ගත්තාම එයාට එහෙම නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් නැහැ. ස්පටික රූපී නේ. හරි. right. පුතේ අද දවසේ මම එනවා අපේ පාඩමේ වැදගත්ම කොටසට. ඒ තමයිමයි පුතේ මොකක්ද? ඒ තමයි පෘථුවියේ තියෙන පාෂාණ ගැන. පාෂාණ වර්ග 3ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තානේ. මොනවාද පුතේ? ආග්නේය පාෂාණ, igneous rock. අනෙක තමයි අවසාදිත පාෂාණ, sedimentary rocks. පුතේලාට මේ ඉංග්‍රීසි වචන ඕන වෙනව මොකටද? ඔයා Google search කරද්දී මේ වචනේ ගහුවනම් සිතිස් ගාලා එනවා. අනෙක පුතේ මොකද්ද? විපරිත පාෂාණ, metamorphic rocks. හරිද? metamorphic rocks. එතකොට පුතේ ඔන්න පාෂාණ වර්ග 3යි. මොනවාද? ආග්නේය, අවසාදිත, විපරිත. ආග්නේය, අවසාදිත, විපරිත. ආග්නේය, අවසාදිත, විපරිත. හරි. ඉතින් අපි අද බලන්න යන්නේ ඕකෙන් ආග්නේය පාෂාණ ගැන. ඉතින් ඕකේ තේරුම ආග්නේය අග්නි වීමෙන් ඇතිවන්නා වූ පාෂාණ. ඉතින් අග්නි කියන්නේ මොනවාද? අග්නි ගින්දර ගිනි ඔව් ගින්දර ගිනි පුතේ ගිනි ගැනීමෙන් ඇතිවන්නා වූ පාෂාණ අපි කියනවා ආග්නේය පාෂාණ. කොහොමද බලමුකෝ මේ ආග්නේය පාෂාණ ඇති වෙන්නේ? පුතේ ඔයාට මතකයි අන්න පුතේ ඔය පේන්නේ නේද? ආග්නේය පාෂාණ. ඔය පේන්නේ ආග්නේය පාෂාණ දැක්ක නේද? ඕවා ගන්න වෙන්නේ ගිනි කඳු ඇයිනේ. ගිනි කඳු අයිනෙන් තමයි ගන්න වෙන්නේ. එහෙනම් පුතේ මෙන්න බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා අපේ පෘථුවිය ගත්තාම පෘථුවියේ ඇතුළතම තට්ටුවට අපි කිව්වා හරය කියලා. ලවය නෙමෙයි හරය නේද? පෘථුවියේ ඇතුළතම තට්ටුව අපි කියනවා හරය කියලා. මේ හරයේ මොනවාද පුතේ තියෙන්නේ? මේ හරයේ මොනවාද තියෙන්නේ? මැග්මා. ඔව් මැග්මා නේද? පුතේ අපේ ඒ හරය තුළ පාෂාණ ද්‍රව තත්වයේ තියෙන්නේ. හිතන්නකෝ ගල් පවා දිය වෙනවා නම් නිකන් අයිස් කැට වගේ ගල් පවා දිය වෙනවා නම් එතන කොච්චර උෂ්ණත්වයක් තියනවද කියලා නේද? සාමාන්‍ය පුතේ පොළොවේ මතු පිට ඉඳලා කිලෝමීටර් 30ක් විතර වගේ යනකොට පොළොවේ මතු පිට ඉඳලා කිලෝමීටර්
30ක් වගේ sorry පොළොවේ මතු පිට ඉඳලා කිලෝමීටර් 30ක් වගේ යනකොට විනාඩියක් දෙන්න පුදුමයි. හරි. පෘථුවියේ මතු පිට ඉඳලා දැන් ඔන්න බලන්න මෙන්න මේක නෙමෙයි ඊට කලින් එක බලන්න මෙන්න මේක. පුතේ ඔයා අත පේනවා පොළොවේ මතු පිට. මෙන්න මේ හරිය හිතලකෝ. පොළොවේ මතු පිට ඉඳලා අපි කිලෝමීටර් 30ක් පහළට ගියොත් යමුද කිලෝමීටර් 30ක් අයියෝ යන්න තියා හිතන්නවත් බෑ. මොකද දන්නවද? හිතන්නකො ඔයාගේ ළිඳ ගෙදර ළිඳක් තියෙනවා නේද? මට පේනවා නිකන් මූණු දිහා බැලුවාම ළිඳෙන්න ආපු ළමයි කියලා. සුද්දට සුදේ හරි. ඔව් පුතේ. ඔන්න ගෙදර තියෙන ළිඳ පතුලට ඔයා බැහැලා නෑනේ. පුතේ සමහර වෙලාවට ඔය ළිඳ ඉහිනවනේ අපි. ළිඳ සුද්ධ කරනවනේ. ආන්ගේ වෙලාවට ළිඳ ඇතුලට බහිනවනේ මාමෙක්. මාමගෙන් අහන්න මාමේ ශනීපද කොහමද මොකද කියලා. අපේ ඒ මාමා ළිඳ ඇතුලේ හිටියට ළිඳෙන් ගොඩට එනකොට අතර වටෙන් දාඩිය පෙරාගෙන එන්නේ. ඇයි? ළිඳ ඇතුල පාට රස්නේ. ඇයි ඉතින් වතුරක් නැහනේ. තිවිච්ච වතුර ටික අයින් කළානේ නේද? අන්නේ නම් පුතේ අපිට පේනවා පතුලට යන්න පොළොවේ රස්නේ වැඩි. රස්නේ වැඩි. ඒ කියන්නේ නෑ නේද සර්? පුතේ ඔක්සිජන් උත් නෑ නේද සර් යටට යනකොට? ඔව් ඔක්සිජන් උත් අඩුයි නේද? සමහර අයට හරි අමාරුයි. හැමෝටම ළිඳට බහින්න බෑ. ඇයි? එයාලට හුරුවක් තියෙන්න ඕනේ ළිඳට බහැලා. නේ? ඒ නිසා පුතේ ඇයි ඔක්සිජන් වගේ වායුන් අඩුයි. පුතේ ඒත් එක්කම පොඩි දෙයක් මතක් වෙච්ච වෙලාවේ කියන්න ඕනේ. දන්නවනේ දර අවුරුද්දට තාත්තා ළිඳට මොනවා හරි දානව නේද? ඔව් සර් ආච්චි දාන වෙද පොට්ටනිය. මොනවද ඒ පොට්ටනිය තියෙන්නේ? කාසි තියෙනවා. ඔව් බීජනාශක තියෙන සර්. කාසි තියෙනවා. තව ආහාර මොනවද? කහ. ඒ තාත්තා කහ දාන්නේ ඔය කහ. තව අඟුරු. very good. අඟුරු. වතු සුදු මල් ඔව් මල් දාන්න වෙනම නේද? ඔව් පොට්ටනිය දාලානේ මල් දාන්නේ. මිරිස් කරලක් දානවා ෂෝයි 3-5 මිරිස් කොත්තමල්ලියේම තියෙනවා නම් අර ටිකක් දානවා. ඒ වගේ අම්මා හදලා දෙනවා තාත්තට පොට්ටනියක්. ඇයි අනේ වදාන්නේ? ළිඳ සමග ගනුදෙනු කරනවා. මොකක්ද ඒකේ තේරුම? ළිඳේ ගනුදෙනු කරනවා කියලා කියන්නේ බලන්න අපේ මිනිස්සු දන්න දේවල් හොඳේ දැනගෙන හිටපු දේවල්. පුතේ දැනට හොයාගෙන තියෙනවා ළිඳක් සෑම අවුරුද්දක් තුලදීම ඒ ළිඳ ඇතුළට එකතු වෙනවලු පුතේ විවිධ විෂවායු. ඒත් එක්කම ළිඳේ වතුරට විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවලු වටපිටාවේ උල්පත් වලින්. අන්න අපේ සිංහලයා ওই බව දැනන් හිටියා. පුතේ සිංහල ජාතිය කියන්නේ තාක්ෂණය කියන එකේ ඉනිපෙත්තටම නැගපු ජාතියක්. දැන් නිකන් මෝඩයෝ මැට්ටෝ වගේ හිටියට නේද? සිංහල ජාතිය අපේ එදායන රජ දවස. පුතේ සිංහල ජාතිය මම දත් කිව්වනේ නේද? තාමත් කියව නේද? සර්ට තියෙන පුදුම වුණත් ඉතිහාස ගැන. ඔව් පුතේ ඇයි මේ ඇඟවල තුල දුවන්නේ? ඔයාලගේ ඇඟවල තුල දුවන්නේ ඒ රජවරුන්ගේ ලේ. ඒ නිසා ඔයාලා මේවා දැනගන්න ඕනේ. ඔයාලා මේවා දැනගෙන තව අලුත් නිර්මාණ කරමින් අපේ ලංකාව ඊළඟට උස්සන්න ඕනේ. පුතේ ඒ කියන්නේ අර එකතු වෙන විෂවායු උරා ගන්න පුළුවන් අඟුරු වලට බලන්න ගෙදර තියෙන ෆිල්ටරේ. ගෙදර තියෙනවනේද වතුර ෆිල්ටරයක්?
water filter එකක්. ඒකේ තියනවනේද පොඩි ගෙඩියක් වගේ ඇතුලේ. ගෙඩියක් වගේ ඇතුලේ. සමහර වෙලාවට ඕක අපි අතින් බිඳිනවනේ එක එක වැඩ කරන්න ගිහින්. එහෙනම් ඔන්න අපිට පේන මොකක්ද? මේ ෆිල්ටරේ ඇතුලේ තියෙනව නේද නිකන් කළු පාට අඟුරු. දැකලා තියෙනවද? සත්‍යයක් නෑ. ඔව් සර් අඟුරුයි ගල් වගේ වගේ අඟුරු වැලි එක ප්‍රමාණයේ ගල් තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? අර අපි උඩින් දාන වතුර ටික පෙරි පාලට වැටෙනවා. අන්න අපි බොන්නේ සුපිරි වතුර, හොඳම වතුර. එහෙනම් අඟුරු වලට පුළුවන් අර විෂ වායු ටික උරා ගන්න. අන්න පුතේ බලන්න තාත්තා හැමදාම අවුරුද්දකට සැරයක් අර වගේ පොට්ටනියක් දැම්මාම ලිඳට ඒ පොට්ටනිය ලිඳ ඇතුලේ අවුරුද්ද පුරාම තියෙනකම් මොකද කරන්නේ? විෂ වායු ආවතින් ඒවා උරාගෙන අපට ඒවා බොන්න දෙන්නේ නැතුව අපිව ආරක්ෂා කරනවා. බලන්න නේද තාක්ෂණය. ඉතින් මම මේ කියන්නේ ගියේ පොළව යටට යන්න රස්නේ පුතේ විද්‍යාඥයෝ කියනවා පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර් 30ක් පහළට යනකොට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000ක් වෙනවලු. 5000ක් වෙනවලු. බුදු අම්මේනේ. ඔයා දන්නවනේ පුතේ නරණ ජලයේ උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 100යි. 100යි. පුතේ 100 එච්චර රස්නේ නම් 5000. 100 වගේ 50 ගුණයක්. අපේ 100 වගේ 50 ගුණයක් කොච්චර වෙයිද නේද? කොච්චර වෙයිද? ඒ කියන්නේ පුතේ අපි ඒ හරියට යනකොට අපේ කෑලි වතුර වෙන්නේ අපි වාෂ්ප වෙලා යනවා. සාමාන්‍ය පුතේ අපි ඔය ආදාහනාගාරවල සාමාන්‍යම මරණ පුච්චනවනේ පුතේ. මරණ පුච්චනවනේ. ඒ පුච්චද්දි පුතේ තියෙනවා එතන කොච්චර උෂ්ණත්වයක් වැඩි වෙනවද කියලා. සාමාන්‍ය පුතේ ආදාහනාගාරයක උෂ්ණත්වය වැඩි වෙන්නේ සෙල්සියස් අංශක 150 200ක් අතර වගේ ප්‍රමාණය. ඒ කියන්නේ ඒකේ තේරුම 150 200ක් අතර ප්‍රමාණයේදී අපිව පිච්චිලා යනවා. එහෙනම් 5000 පිච්චෙන්න නෙමෙයි පිච්චුනාට පස්සේ ඇටකටුවක් නෑ හොයාගන්න. අන්න පුතේ අපිට පේනවා මොකද්ද? මෙයාගේ කිලෝමීටර් 30ක් යනකොට සෙල්සියස් අංශක 5000ක අධික උෂ්ණත්වයක් තියෙනවා. ඔය උෂ්ණත්වයේදී පුතේ පාෂාණ දිය වෙනවා. පාෂාණ නිකන් චීස් වගේ දිය වෙලා යනවා. ඒ නිසා අර පොළව තුල තියෙන්නේ මොනවාද? පොළව තුල තියෙන්නේ මැග්මා. අන්න ඔය මැග්මා අපි කියනවා පොළව ඇතුලේ තියෙන ද්‍රව වෙච්ච, දිය වෙච්ච, ද්‍රව වෙච්ච පාෂාණ. ඉතින් අපේ පොළවේ හැම තැනම එකම විදියට නැහැ. ඉන්නකම පොළවක් ගන්න. අන්න පොළව. පුතේ හිතන්නකෝ මේ තමයි හරය. හරය මේකේ තියෙන්නේ පුතේ ද්‍රව වෙච්ච පාෂාණ. ද්‍රව වූ පාෂාණ. සමහර තැන්වල පුතේ පොළවේ සමහර තැන්වල පොළව හරි සිනිඳු. ඒ කියන්නේ ඒ වගේ තැන්වලින් යම් දේවල් මතු පිරට එන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ පස එතන තද නැහැ. තද නැති නිසා මොකද වෙන්නේ? ඒ වගේ තැන්වලින් අන්නාරලාවා එළියට ගලාගෙන එනවා. ඔන්න ඔය එළියට ගලාගෙන ඇවිල්ලා පුතේ මේ මෙතන ද්‍රව පාෂාණ තියෙන්නේ අධික පීඩනයකින්, තෙරපුමකින් නේ. අන්නේ නම් තෙරපුමකින් තියෙන ද්‍රව පාෂාණ මෙන්න මේ සිදුර තුලින් උඩට ගලාගෙන එද්දී වේගයෙන් ඉහළට විදිනවා. ඉතින් කන්දක් පුපුරනවා කියන්නේ ඕකට.
ගිනි කන්දක් පුපුරනවා කියන්නේ ආන්න ඕකට පුතේ. එතකොට අන්න අර ද්‍රව පාෂාණ එමත් නැත්තම් මැග්මා මේ ගිනි කඳු විවරයෙන් එළියට එනවා. ගිනි කඳු විවරයෙන් එළියට ආපු මැග්මා වලට අපි නමක් කියනවා. මොකද්ද පුතේ? මොකද්ද පුතේ? ලාවා. මොනවා? ලාවා. මොනවා? ලාවා. පුතේ එහෙනම් ලාවා කියන්නේ මොකක්ද? අන්න අර ඔව් ඇතුලේ තියෙන එහෙම නැත්තම් පෘථුවියේ ඇතුලේ තිවිච්ච මැග්මා අර පෘථුවි පෘෂ්ඨය එහෙම නැත්තම් පෘථුවියේ හිස් අවකාශ තුලින් වේගයෙන් ඇවිල්ලා ගිනි කඳු විවරයෙන් එළියට විදින මේ මැග්මා වලට අපි කියනවා පුතේ ලාවා කියලා. පුතේ ලාවා කියන්නේ මොනවද එහෙනම්? හරියට අර චොක්ලට් ගංගාවක් වගේ. නේද? ඔය ටීවී එකේ ඇඩ්ස් වලම පෙන්නන්නේ ඔන්න චොක්ලට් ගංගාවක් ගලා බහිනවා කියන. අන්න එහෙනම් කඳු මුදුනේ ඉඳලා චොක්ලට් ගංගාවක් වගේ මැග්මා රත් වෙච්ච මැග්මා පහළට බහිනවා. රත් වෙච්ච මැග්මා පහළට බහිනවා. එතකොට ඔන්න ඔයාට පේනවා හරිම රතු පාටයි. පොඩ්ඩක් කියනකො මං ගිනි කන්ද පුපුරන එකේ වීඩියෝ එකක් ඉක්මනට හොයලා දානවා. සර්. right. අන්න මං සර් ලංකාවේ ගිනි කඳු තියනවද? නෑ පුතේ නෑ ලංකාවේ නෑ බුදු අම්මේ. Time now to get you some updates from Spain, where a volcanic eruption continues to wreak havoc. ලංකාවේ තිබ්බනම් සර් ලංකාව හොයන්නත් නෑ නේද? අපුතේ? As experts are ලංකාවේ ගිනි කඳු තිබ්බනම් හොයන්නත් නෑ සර්. on your screen is a map which shows the location of the disaster. The volcano is located on La Palma, part of Spain's Canary Islands. Aerial visuals have revealed the scale of devastation. This is a visual which shows lava falling into a swimming pool. This is the volcano Sutay naman sila tama na siya. and it has forced nearly 6,000 people to flee their homes. Lava and smoke were seen spurting out from the volcano. The eruption comes after days of build-up of seismic activities. La Palma is one of 8 volcanic islands in the Canary Islands archipelago of Africa's western coast. It has a population of 85. The lava continues slowly. Hundreds of houses have already been destroyed. Smoke from the volcano triggered an air pollution alert. Meanwhile, Spanish Prime Minister Pedro Sanchez visited the disaster-hit areas to take stock of the situation. He said that authorities have been monitoring the situation closely. Evacuated residents have lost everything as the lava has destroyed crops in the farming-dependent region. නෑ නෑ හරි මං අයින් කරා. As spectacular as it is dangerous, tonight the ongoing volcanic eruptions on the small Spanish island of La Palma are triggering an unstoppable slow motion disaster. For 4 days, fountains of fire have violently spewed hundreds of feet high, rivers of bright red lava pouring into pools and engulfing homes. Eruptions on the small Spanish island of La Palma are triggering an unstoppable slow motion disaster. For 4 days, fountains of fire have violently spewed hundreds of feet high, rivers of bright red lava pouring into pools and engulfing homes, 20-foot-high waves of molten rock consuming and covering neighborhoods in their path. We feared of our life. We were running and into the house, just packing the documents. Preceded by a 4.2 earthquake, the Cumbre Vieja eruption continues to crack open fissures and volcanic vents as tremors rattle the Canary Islands. The sky filled with massive plumes of smoke and sulfur, forcing 6,000 to evacuate, and now the scramble to save animals as some 200 homes are destroyed.
Pues nada, ahora mismo impotencia porque no se puede hacer nada. Ante un volcán no se puede hacer nada. The 1,800-degree lava now flowing downhill towards the populated coastline. And perhaps with the most significant threat still ahead, tonight this incredible display of nature's fury could be weeks, even months away from its fiery end. Miguel Almaguer, NBC News. Thanks for watching our YouTube channel. Follow today's top stories. Breaking news by downloading the පේනවා නේද? ඒ කියන්නේ පුතේ පුදුමාකාර ශක්තියක් තියෙන්නේ වට. හරි. පුදුමාකාර ශක්තියක් තියෙන්නේ. ඒ කියන්නේ ලාවා කියලා කියන්නේ පුතේ හරියට ඔය මේ ගිනිගත්තු උණු වතුර වගේ නේ? ඊට වඩා ශක්තිමත් වෙලා. ඉතින් පුතේ ඒවා මේ පෘථිවියේ පෘෂ්ඨය තුළට මතු පිරට ආවම පස්සේ අපි කියනවා ඒවා මොනවා කියලාද? ඒවට අපි කියනවා පුතේ ලාවා. එහෙනම් ලාවා ගලාගෙන යනවා කඳු දිගේ. ගලාගෙන යනකොට පුතේ ඔන්න බලන්නකො වෙච්ච වැඩේ. හරි. මෙතනට එන්නකො. ඔන්න බලන්නකො දැන්. හරි. පුතේ මෙයාව ද්‍රව වුණේ රස්නේ වැඩි නිසානේ. මෙයා ද්‍රව වුණේ රස්නේ වැඩි නිසා. ඒ කියන්නේ මේ පාෂාණ ද්‍රව වුණේ රස්නේ වැඩි නිසා. ඉතින් ඒ පාෂාණ වේගයෙන් ඉහළට ගියාම එයා යන්නේ පෘථිවි පෘෂ්ඨේනොත් උඩට. පුතේ එහෙනම් උඩට ගියාම ඒ උඩ අර පොළව ඇතුළ තරම් රස්නේයිද? මේ තරම් රස්නේයිද මේ යන්නේ? මොකද කියන්නේ? නෑ නේද? නෑ. අඩුයි. රස්නේ අඩු වුණාම එයාට මොකද වෙන්නේ? අර ද්‍රව වෙච්ච පාෂාණ අන්න ඝන වෙනවා. ආයමත් ඝන වෙනවා. ද්‍රව වෙච්ච පාෂාණ හරියට පුතේ අපි වතුර ටිකක් අරගෙන ෆ්‍රිජ් එකේ දැම්මා වගේ. ඇයි? සීතල වුණාම එයා ඝන වෙනවා. අන්න එතකොට පුතේ ලාවා මේ ටිකේ ගලාගෙන යනකොට සීතල වෙනවා. සීතල වෙනකොට එයා මොකද වෙන්නේ? ගල් වෙනවා. ගල් වෙනවා. අන්න ඒවා තමයි අපි කියන්නේ මොනවාද? ආග්නේය පාෂාණ. ආග්නේය පාෂාණ. අග්නි වීමෙන් ඇතිවෙච්ච පාෂාණ. ගිනි ගැනීමෙන් ඇතිවෙච්ච පාෂාණ. right. අපි යමු මේ ප්‍රශ්න වලට. අහනවා ප්‍රශ්න වල. මැග්මා යනු මොනවාද? මැග්මා යනු මොනවාද? ලියමු. පොළොව මතු පිට සිට පිටු අංක 2 පොළොව මතු පිට සිට ඔබුදේ ලංකාවේ ගල් ආවේ කොහොමද කියලානේ අහන්නේ. පුතේ තව ටිකකින් මම මේක විස්තර කරන්නම්. ඒ කියන්නේ තවමත් ඒක විස්තර කරන්න කොට සර් ඔබුදේ සර් කියන්නේ පිටු අංක 2 පළවෙනි ප්‍රශ්නේ. ඔව් පළවෙනි එක. හොඳයි. පුතේ ලංකාවේ ගල් ආවේ කොහොමද කියලා මම චුට්ටක් කියන්නම්. ඒක දැම්ම කියන්න බෑ. ඒක ප්‍රසිද්ධ රහසක්. හරි. දැම්ම කියන්න චුට්ටක් ඉන්නවද පුතේ? හරි. මම කියන්නම් උත්තරේ. එතකොට අපි ලියමු පුතේ පොළොව මතු පිට සිට කිලෝමීටර් 30ක් පොළොව මතු පිට සිට කිලෝමීටර් 30ක් ගැඹුරෙහි වූ අධික උෂ්ණත්වය නිසා ඒවා ද්‍රව වේ. පාෂාණ ද්‍රව වේ කියන්නේ පාෂාණ ද්‍රව වේ. වෙන පාට පෑනකින් ලියමුද අපි
මේ රූපාල වගේනේ තියෙන්නේ මයි පුතේ. ඔව් සර්. හරි. ඔව් සර්. ලියා ගන්න බැරි වුණා නම් ආයෙ ලියා ගන්න පුතේ බලන්න. පොළොව මතු පිට සිට කිලෝමීටර් 30ක් ගැඹුරෙහි පොළොව මතු පිට සිට කිලෝමීටර් 30ක් ගැඹුරෙහි ඇති අධික උෂ්ණත්වය නිසා පාෂාණ ද්‍රවවේ වෙන පාට පැනකින් ද්‍රව තත්වයට පත් වූ පාෂාණ මැග්මා ලෙස හැඳින්වේ. ආයෙ මුල ඉඳලා කියන්න සර්. අයියෝ බෑ. දෙපාරක් කිව්වම. රෙකෝඩින් දාලා තියෙන පුතේ රෙකෝඩින් බලන්න හොඳේ. පුතේ ඒකේ ඊළඟ කොටස පෘථුවියේ මතු පිට සිට කිලෝමීටර් 30ක් පමණ ගැඹුරේ උෂ්ණත්වය කොපමණද? 5000යි සෙල්සියස් අංශ 5000යි සෙල්සියස් අංශ 5000යි සෙල්සියස් අංශ දෙක මැග්මා පෘථුවිය මතු පිටට පැමිණෙන ප්‍රධාන ස්වභාවික ක්‍රමයක්. කොහොමද පුතේ මැග්මා එන්නේ? ගිනි කඳු පිපිරීමෙන්. පුතේ මතු පිටට පැමිණෙන මැග්මා මොනවා විදිහට හඳුන්වන්නේ? ලාවා. ඊළඟට හතරවෙනි කොටස ආග්නේය පාෂාණ සෑදෙන ආකාරය දක්වන්න. ඉතින් ඉස්සෙල්ලා කියමුකෝ ආග්නේය පාෂාණ ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි කියනවා මොකක්ද? මැග්මා පෘථුවිය තුල තියෙන මැග්මා ගිනි කඳු පිපිරීමත් එක්ක ලාවා ලෙස පෘථුවිය මතු පිටට පැමිණෙනවා. එම ලාවා පෘථුවි මතු පිටේ ගලා යනකොට එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ ද්‍රව වෙච්ච පාෂාණ ඝන වෙනවා. එමගින් ආග්නේය පාෂාණ හට ගන්නවා. ආග්නේය පාෂාණ හට ගන්නවා. right ලියමු. සර් දැන් ওই ගිනි කඳු පුපුරනකොට ගෙවල් ළඟ තියෙනනේ. එතකොට ගෙවල් වලින් අයින් වෙන්න ඕනද සදාටම? ඔව් පුතේ කියන්නේ මෙහෙමයි.
සාමාන්‍ය පුතේ ගිනි කන්දක් පුපුරන්නේ එක අවුරුදු වල එක එකමයි. කියන්නේ සමහර ගිනි කඳු තියෙන පුතේ එක පාරක් පුපුරලා ඊට පස්සේ ආයෙත් අවුරුදු 5ක් 6ක් 10ක් විතර ඒක නිද්‍රාවටපත් වෙනවා. හරි. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ පුතේ ගිනි කඳු නිදා ගන්නවා කියලා. අත්‍තරම ගිනි කන්ද නිදා ගන්නව නෙමෙයි. ගිනි කන්දේ ලාවා පිටවීම తాවකාලිකව නතර වෙනවා. ඊට පස්සේ ආය අවුරුදු ගණනාවකට පස්සේ ආය යන්න අර පාර දිගේ ආය ලාවා එනවා. ඒ නිසා පුතේ ඒ වගේ තැන් ස්ථිර නැහැ. ස්ථිර නැහැ. ඒ නිසා ඒ වගේ තැන් ඒ රටේ ප්‍රධාන ආයතන විසින් හඳුන්වන්නේ අවදානම් කලාප රෙඩ් zones කියලා. රතු පාට කලාප රෙඩ් zone එකක්. ඒ කියන්නේ ඒකේ තේරුම දැනට නිකන් නිදාගත්තා වගේ පෙරුණාට තව දවස් දෙක තුනකින් නැත්තම් දින මාස අවුරුදු කීපයකින් උනත් නැවතත් ඒක ඉරප්ෂන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙත් පුතේ ඒක විදාරණයක්. අපි කියන්නේ පුතේ මේ ගිනි කඳු විදාරණය වෙනවා කියලා. විදාරණය වෙනවා කියන්නේ ගිනි කන්දක් පුපුරනවා. එතකොට ඒ ගිනි කඳු පුපුරනවා පුතේ ගිනි කන්දක් පුපුරන්න කලින් දැනගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මොනවාද? සාමාන්‍යයෙන් ඒ ගිනි කන්දේ ඔය මතු පිට විවරය තියෙනවානේ. ඒ මතු පිට විවරය ළඟින් පොඩි නිකන් ලාපාට දුමක් යනවා. දැන් අපි ඔය සාමාන්‍යයෙන් ගෙදර කොළ ගිනි තියුවාම නිකන් එන්නේ පොඩි දුමාරයක්. අන්න ඒ වගේ දුමක් එනවා. අනික තමයි පුතේ වෙනදා ඔය සත්තු තමයි පුතේ හොඳම හොඳ උදාහරණය. එයාලගේ ඒ ගිනි මාමියනකොට සත්තු හිටියේ නැතිලු නගරේ. අන්නාරි පුතේ ඒක තමයි. ඒක තමයි. ඒ කියන්නේ යාලබේ භූමියේ දැන් ඔය කියන කතාවත් එක්ක යාලබේ භූමියේ එක සතෙක්වත් නැරුණේ නැහැ. හරි. එතකොට මොකක්ද අපිට පේනවා මොකක්ද? යාලබේ භූමියේ එක සතෙක්වත් නැරුන්නේ නැතුළු. ඇයි? පුතේ එවුන්ට ඒවත් දැනෙනවා. එහෙනම් ඒ ප්‍රදේශයේ ඉන්න සත්තු කුරුල්ලෝ වගේ අය ඒක උඩින් පියාඹන්න නැත්තම් එතනින් යනකොට අධික ශබ්දයක් ඇති කරනවා නම් අන්න ඒවා ගිනි කන්දක් නැවතත් පිපිරෙනවා කියන එකට ගති ලක්ෂණ. ඒ නිසා පුතේ ඒ වගේ තැන්වල මතක තියාගන්න. ඔයාලා පිටරට ගියා වුණත් බලන්න පදිංචි වෙන්න කලින් එතන ගිනි කන්දක් තියලා තියනවද කියලා. හොඳේ? නිකන් කන්දක් මුදුනේ ගයක් හදාගන්න කලින් බලන්න ඕනේ එතන ගිනි කන්දක් තියනවද කියලා. හරි. එහෙනම් පුතේ ඒවා හරි අවදානම්. ලියමු අපි ඊළඟ කොටසට 4 වෙනි කොටස. නේද? එතකොට මේ මැග්මා එළියට එන්නේ මේ පෘථුවියේ පීඩනය නිසානේ. කියන්නේ පෘථුවියේ පීඩනය නෙමෙයි. ඇතුලේ දැන් පුතේ දැන් සාමාන්‍ය පුතේ මේ නිකම්ම මතක් කරන්නකෝ ඔයා අම්මා බත උයනකොට රයිස් කුකර් එක දිහා බලන් ඉඳලා තියෙනව නේද? ඔව් සර්. රයිස් කුකර් එක තියෙනවද? ඔව් සර්. රයිස් පියන. උදේන ඇයි ඒක අම්මා බත තියපු ගමන් පියන උඩ යනවද? නෑ නෑ. ටිකක් රත් වෙලා. අන්න හරි. රත් වෙනකොට තමයි උඩ යන්නේ. ඇයි? පුතේ රත් වෙනකොට එයා ප්‍රසාරණය වෙනවා. හයේ දිගන ගත්තා නේද? ඕනෑම දෙයක් රත් වෙනකොට එයාගේ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් පුතේ මෙන්න බලන්නකෝ. මේ පෘථුවියේ හරය නම් එයා ඇතුලේ තියෙනවා නම් පාෂාණ. මෙයා රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාට මොකෝ පොළොව පුරන්නේ. පොළොව පිපිරිලා අර බැලුම් බෝලේ ලොකු වෙනවා වගේ ලොකු වෙන්න බෑනේ. ඒ නිසා පුතේ ඒක ඇතුලේ අධික පීඩනයක් තියෙනවා. ඒ පීඩනය නිසා තමයි මෙන්න මේ සියුම් තැන් පොළවේ තියෙන දුර්වල තැන් වලින් මෙයා උඩට එන්නේ. ආන් ඒ නිසා ඔයාට පැහැදිලි මොකක්ද මේ පීඩනය කියන එක පොළව තුල තියෙන දෙයක්. ඒකෙන් එළියට ගියාම අන්න පීඩනය ඉවරයි. එතකොට ආයෙ ගිනි කන්ද ආයෙ නිදා ගන්නවා. එකපාරටම මේ ඇතුලේ පීඩනය ආයෙ වැඩි වෙනවා. ආයෙ උඩට එනවා. ඒක තමයි වෙන්නේ. අපි ලියමු. 4 වෙනි කොටසේ. ගලා යන ලාවා
ගලා යන ලාවා සිසිල් වීම නිසා ගලා යන ලාවා සිසිල් වීම නිසා මගේ ෆෝන් එකේ මගේ ෆෝන් එකේ ෆෝන් එකේ මේ ප්‍රසන්ටේෂන් එක දීලා මම කරන්නේ ගලා යන ලාවා සිසිල් වීමෙන් සිසිල් වීමෙන් සර් කියන්න ගලා යන ලාවා සිසිල් වීමෙන් ආග්නේය පාෂාණ හටගනි උදාහරණ granite සහ basalt අපිට granite සහ basalt උදේ මේවා ආග්නේය පාෂාණ ආග්නේය කියලා කියන්නේ අග්නි වීමෙන් ඇතිවන පාෂාණ මේවායේ තියෙන විශේෂම ලක්ෂණය මොකක්ද මේවා හරි දැඩි එහෙනම් අපෙන් අහනවා පුතේ පස්වෙනි කොටසේ ආග්නේය පාෂාණ වල ප්‍රධාන ලක්ෂණය මොකක්ද අධික දැඩි බවින් යුක්ත වීම අධික දැඩි බවින් යුක්ත වීම පුතේ එහෙම ගලා යන ලාවා ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ පුතේ ඇයි ඒක දැන් ඒකේ සිදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා සිදුරේ ප්‍රමාණය අනුව ඒ කියන්නේ ලාවා ගලාගෙන එන මෙන්න මේ සිදුරේ ප්‍රමාණය අනුව එන ලාවා ටික වෙනස් වෙනවා ඒත් එක්කම ඇතුළේ තියෙන පීඩනය අනුව ලාවා ප්‍රමාණය වෙනස් වෙනවා ඒ නිසා අපිට හරියටම කියන්න බෑ ඔන්න ලාවා ලීටර් 5ක් ගියා එහෙම කියනවා නේද හරි පුතේ යනවද පුතේ කොච්චර දුරකට එහෙම ලාව යනවද ඒ අනේ තමයි ඒ යන ප්‍රමාණය තීරණය වෙන්නේ දැන් නිකන් හිතන්නකො පුතේ ඔයා කන්දක මුදුනේ ඉඳලා බයිසිකලේ පා ගන්න නැතුව කඳු පාමුලට එනවා එතකොට ඔයා කොච්චර දුරක් යනවද කියලා තීරණය කරන්නේ මොනවද සාදු අධික ගණන ඔව් බර වැඩි නම් නේද ඔයා බර වැඩි නම් ගොඩක් දුර යනවද නෑ ඔයා බර අඩු නම් අන්න ගොඩක් දුර යනවා සමහර වෙලාවට පේනවා නිකමට නිකන් ඔව් සමහර වෙලාවට පේනවා එකම තැනින් පටන් ගත්තු බයිසිකල් දෙක එකෙක් යනවා කඩාගෙන අනික තාම මග නේද එහෙනම් පුතේ ඒක තීරණය වෙනවා කොච්චරක් දුර යනවද කියන එක කන්දේ බෑවුම් නේද සමහර කඳු මෙහෙම බෑවුම්නේ සමහර කඳු ඔච්චර බෑවුන්නේ කොහොම එතකොට බෑවුම වැඩි නම් එයා වේගෙන් යනවා බෑවුම අඩුයි නම් එයා හිමින් යන අතරතුරේදී අතරමඟ සිසිල් වීම නිසා එතන ගල් වෙනවා ඒ නිසා පුතේ අපිට ඒවා නිශ්චිතවම කියන්න බෑ කොච්චරක් යනවද කොච්චර දුර යනවද නේද අපිට එම ස්ථිරව ප්‍රකාශ කරන්න බෑ හැබැයි අපිට මේව කියන්න පුළුවන්
යම් කිසි එක ගිනි කන්දක් ගත්තොත් ඒ ගිනි කන්ද ගැන යමක් අපිට කියන්න පුළුවන්. ඇයි? ඒ ගිනි කන්දේ අර බෑවුම එයාටම නිශ්චිතාගයක් නේ. ඒ නිසා. හරි. එහෙනම් පුතේ ඔන්න මේකෙදි ඔයා පුතේ දැන් මොනවද පුතේ ගිනි කන්ද වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? සර් ආව ඇවිල්ලා ඉවර වෙන්නේ නැද්ද? ඉවර වෙනවා. ඉවර වෙනවා. ඇයි? මෙතන පීඩනේ නැති වෙච්ච ගමන් ලාවා එන්නේ නැහැ. දැන් හිතන්නකෝ නෑ බැලුවොත් සර් පොළොව යට තියෙන ලාව ඉවර වෙන්නේ නැද්ද? ආපුතේ පොළොව යට තියෙන ලාව ඉවර වෙන්නේ නැද්ද? නෑ. පොළොව යට තියෙන ලාවා ඉවර වෙන්නේ නැහැ පුතේ. ඇයි? පුතේ මේ ඔයාලට මතකයිනේ අපේ අර මාතෘපාෂාණය කියන මේක නිරන්තරයෙන් අර උෂ්ණත්වය නිසා දිය වෙවි සමහර වෙලාවට පුතේ සමහර කාලවලදී පෘථුවිය එක පැත්තක උෂ්ණත්වය ඇතිවන වෙනස් වීම නිසා ඒ ටික ඝන වෙනවා. මේ පැත්ත ද්‍රව, මේ පැත්ත ඝන. ආයි ඊළඟට පෘථුවිය පරිභ්‍රමණයත් එක්ක අර ඇතිවන කැළඹීම් නිසා ඒක ආයි කලවම් වෙනවා. ආයි පේනවා. මේව අපි මේ කතා කරනවාට වඩා ලොකු સિદ્ધාන්ත තියෙනවා පුතේ. ඒවා ඔයාට උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙන ගන්නවා පුතේ. භූගර්භ විද්‍යාව, ජියොලොජි. අන්න ඒවායිදී හොඳට කතා කරන්න පුළුවන්. ඔයා O level, A level හොඳට පාස් වුණොත් ඔයාට ඒවා පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන්. නේද? රශ්මි දැන් හිතනවා නේද යන්න පොළොව හාරන්න. දැන් යන්න එපා. හොඳේ? right. පුතේ ඔන්න අපට පේනවා මෙතනදී මේ විදියට අපේ ආග්නේය පාෂාණ නිර්මාණය වෙනවා. නේද? හරි. පුතේ ඔන්න අපි යනවා දෙවනි පාෂාණ වර්ගය. ඒ තමයි පුතේ අවසාදිත පාෂාණ. අවසාදිත පාෂාණ. ලක්ෂණය මොකක්ද කියලා දැන් අහනවයි. දැඩි බව. දැඩි බව. හරි. සර් ඔය ගිනි කඳු වලින් ලාව පිට වුණාම මේ සිදුර ලාවට හරි වැහෙන්නේ නැද්ද? නෑ පුතේ නෑ. මොකද වෙන්නේ? ඒ කියන්නේ පුතේ ඒකේ වෙන්නේ ඒ සිදුර තියෙනවා. ඒ සිදුර ඒක තමයි පුතේ අර මේ ඒක සිදුර තියෙන අතරතුරේ සමහර විට තනි ඇතුලෙන් ওই පස් යටිලා එහෙම කඩා වැටීම් වෙන්න පුළුවන්. නමුත් ඒක ඒ සිදුර තියෙනවා. එතනින් තමයි නැවතත් ඊළඟ වතාවේ ලාවා එන්නේ. හරි. එතකොට මේ ඔය මේ ලාව වලින් හැදෙන මේ ගල් තියෙන්නේ. ඔව්. ඒක මොකකටවත් භාවිතා කරන්නේ නැද්ද? පුළුවන්. ඔය ආග්නේය පාෂාණ ඔය අපේ සාමාන්‍ය දිගීම් වලට භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට මේ ලාව එද්දි පීඩණය දැන් මේ පෘථුවිය දුර්වල දැන් හැම තැනින්ම එනවාද එතකොට? පෘථුවිය දුර්වල තැනකින් පෘථුවිය දුර්වල කන්දකින් වුණත් එනවද සර්? අපුදේ ගිනි කන්දකින් නැතුව වුණත් එන්න පුළුවන්ද? ඒ කියන්නේ සාමාන්‍ය පුතේ ගිනි කන්දක් ඇති වෙන්නේ ඒ දුර්වල තැනක. හරි? ඒ කියන්නේ ඒ දුර්වල තැනින් ගිනි කන්දක් ඇති වෙන්නේ. එතකොට ඒ දුර්වල අපි ගිනි කන්දක් ඇති වෙච්ච තැනක් කියලා කියන්නේ මොකක්ද? අනිත් පැත්තට බැලුවාම ඒ තමයි පෘථුවියේ දුර්වලම තැන. එතනින් තමයි ආවේ. හරි. ඒ කියන්නේ අර හරියට සමහර විට මේ ඉස්සර කාලේ මතකයි අර එළුවන් කෑම වගේ ක්‍රීඩා කරා නේ? එළුවන් කෑම වගේ ක්‍රීඩා කරා. ඔයාලා වලල්ල එළී නම් ඇතුළට එන්නේ කොතනින්ද කඩාගන්නේ? කරලා තියෙනවද දන්නේ? නේද? ඔව්. අල්ලන් ඉන්න තැන අපි හොඳට බලනවා මෙයා නම් ශක්තිමත්ව අල්ලන් ඉන්නවා නේද? දුර්වල තැනින් තමයි අපි කඩාගෙන ඇතුළට පනින්නේ. අන්න එතකොට පුතේ ඒක තමයි මේකත් වෙන්නේ. ඒක තමයි මේ පුතේ ඒකට හේතුව සාමාන්‍ය පුතේ දුර්වල තැනක් කියලා කියන එක කියන්නේ පුතේ අපි කතා කරනවා අපේ පෘථුවියේ කබොල මත තියෙනවා භූතැටි tectonic plates භූතැටි මේ භූතැටි එක දැන් ওই සුනාමිය ඇති වෙන්නේ මත හේතු වෙන්නේ ඒවා. ඔයාලට තව ඉස්සරහා පන්ති වලදී කතා කරනවා පුතේ භූතැටි ගැන. විශේෂයෙන් 9 පන්තියේදීම අපි ඒවා කතා කරනවා. පුතේ ඒ භූතැටි උඩ තමයි තියෙන්නේ. හරියට නිකන් ඔය ගඟක් උඩ අපි ලෑල්ලක් දාලා යනවා. ලෑල්ලක්
බුතටි කරලා තියෙන්නේ. හරි මන් දන්නේ. එතකොට ඉතින් කියන්නවත් නැහැනේ කවුරු බුතටි කිව්වාම නේ. හරි. බුතටි ගැන දන්නවද? ඔව් සර් අපිට කියලා දුන්නා. අපිට ඉගෙනුවා. එකනේ එන්න. ඉතින් අන්නේ බුතටි දෙකක් සර් ලංකාවේ ගිනි කඳුළු නැත්තේ ඇයි? එමුදේ ලංකාවේ ගිනි කඳුළු නැත්තේ ඇයි? නෑ ඒක තමයි කියන්න හදන්නේ. ඒක තමයි කියන්න හදන්නේ. පුතේ සාමාන්‍යයෙන් ගිනි කන්දක් එන්නේ පොළවේ දුර්වල තැනකින් කියලා මම කියවනේ. පොළවේ දුර්වල තැන් තියෙන්නේ මේ බූතටි අතරමායින් වල. පුතේ ලංකාව තියෙන්නේ ඒ වගේ තැටියක මැද. අන්න ඒ නිසා ලංකාවට මොනවද නැත්තේ? ගිනි කඳු නැහැ. භූමි කම්පා නැහැ. හරි භූමි කම්පා නිකන් අර අතිවර කම්පනයන් එක පොඩි භූමි කම්පා තියුණාට ලොකු භූමි කම්පා නැහැ. නමුත් ඒ අතින් බැලුවොත් ජපානයේ තියෙන්නේ බූතටි මායම් දෙකක. හරියට මෙන්න මේ මගේ අත උඩ මේ මාකර් එක තියෙනවා. මේ මාකර් එක තමයි ජපාන. එතකොට මේ බූතටි එක මේ වෙනකොට අන්න ජපානට වෙන වැඩි. භූකම්පන. ඒ වගේම ගිනි කඳුළු පිරීම හරි අධිකයි ඒ වගේ රටවල. අපි යනවා පුතේ අවසාදිත පාෂාණවලට. හරි. පුතේ අවසාදිත කියන එකේ තේරුම පතුලේ තැන්පත් වන. මේ හැම එකටම තේරුමක් තියෙනවා පුතේ. එහෙනම් අවසාදිත කියන එකේ තේරුම පතුලේ තැන්පත් වන. ඉතින් පුතේ අපි දන්නවනේ අපේ පාෂාණ තියෙනවා කියලා. අපේ පොළොව මතු පිට විවිධ පාෂාණ තියෙනවා. මේ පාෂාණ විවිධ හේතු නිසා කුඩා කෑලි වලට කැඩෙනවා. උදාහරණයක් ගත්තොත් පුතේ මම ගාව වීඩියෝ එකක් තියෙනවා මම පෙන්නන්නම් තව ටිකකින්. පුතේ සමහර විටක මේකනම් පාෂාණ. මේ පාෂාණේ උඩට වර්ෂාව වැටීම නිසා මේ වගේ තැන්වල වතුර එකතු වෙනවා. ඔය එකතු වෙන වතුර නිසා මේ පාෂාණයේ විවිධ පැලුම් ඇති වෙනවා. ආන්ගේ පැලුම් තුලට ආයෙ වතුර ගිහිල්ලා පාෂාණයේ කෑලි වලට කැඩෙනවා. ඒ විතරක් නෙමෙයි යන්නේ. සමහර පාෂාණ පැලුම් මස්සට ගස්වල මුල් යනවා. දැකලා තියෙනවද මේ වගේ අවස්ථා? දැකලා තියෙනවද මේ වගේ අවස්ථා? ඔව්. ඉතින් ගස්වල මුල් ඔය අපි කැලේම යනකොට සමහර ගල් වල තමයි ගස් තියෙන්නේ. එතකොට ඒ ගහේ මුල තියෙන්නේ මෙන්න මේකේ. ඉතින් අපි දන්නවනේ පුතේ ගහක් දවසෙන් දවස වර්ධනය වෙනකොට එයා ටිකෙන් ටික මොකද වෙන්නේ? මහත් වෙනවා. එයා මහත් වෙනකොට මේ ගලු පළල් කරගෙන තමයි මහත් වෙන්නේ. පාෂාණ පළල් කරගෙන මහත් වෙනවා. එතකොට පාෂාණ කෑලි වලට කැඩෙනවා. ඔය කැඩෙන කෑලි වර්ෂා ජලය ඔස්සේ හුළඟ ඔස්සේ අන්න ගහගෙන එනවා කොහෙටද? ගංගා පතුලට, ජලාශ පතුලට, සාගර පතුලට ගහගෙන ඇවිල්ලා පතුලේ තැන්පත් වෙනවා. අන්න බලන්න මේ කහ පාටින් පේන්නේ අර කැඩිලා බිඳිලා ගිය ගල් කෑලි හොදගෙන ඇවිල්ලා ඒමත් නැත්තම් සත්තු ගෙනත් දාලා ඔන්න ඔය විවිධ ක්‍රම උලකට ඇවිල්ලා විවිධ ක්‍රම ඔස්සේ පතුලේ තැන්පත් වෙච්ච අවස්ථා. එක තට්ටුවක් නෙමෙයි අන්න තට්ටු ගොඩයි පුතේ ඔන්න ඔය විදියට තට්ටු ගොඩක් ඔහොම වෙනකොට අපේ මිනිස්සු මොකද කරන්නේ? තට්ටු වෙනකොට අන්න තව තට්ටු ඇවිල්ලා තට්ටු වෙනකොට මොකෝ වෙන්නේ?
අර වැව ටික ටික ගොඩ වෙනවා. වැව ටික ටික ගොඩ වෙනවා. වැවේ වතුර ටික ටික අඩු වෙනවා. අඩු වෙනකොට මිනිස්සු හිතන්නේ මෙන්න වැව ගොඩ වෙලා. අපේ මිනිස්සු මොකෝ කරන්නේ? ආයෙ වැව හාරන්න යන්නේ ඔය වැව උඩින් තව පස් ටිකක් දාලා හදනවා පාරක්. වැව මැදින් පාරක්. ඔය නිසා අවුරුදු දහස් ගාණක් අවුරුදු මිලියන ගාණක් මෙන්න මේ අර පාෂාණ කෑලි තෙරපිලා උෂ්ණත්වයට ලක් වෙලා පීඩනයට ලක් වෙලා අන්න එයා අවුරුදු මිලියන ගාණකට පස්සේ පාෂාණයක් බවට වර්ධනය වෙනවා. ඒ පාෂාණය අපි කියනවා අවසාදිත පාෂාණ. එහෙනම් මයි පුතේ මට කියන්නකෝ අවසාදිත පාෂාණ ඇති වෙන්නේ කොහමද? ඉස්සෙල්ලාම පවදා අවසාදිත පාෂාණ ඇති වෙන්නේ කොහමද? ඔව් ලොකු කළු ගලක් උඩ වතුර තැන්පත් වෙලා ඒ වතුර අර මේ ගල මේ ඇතුළට යනකොට මේ ඊට පස්සේ ඒක උඩ තියෙන ගසල් වල මුල් යනවා ඒ ගලේ තියෙන හිඩස් ඇතුළට. එතකොට අර මේ ගහ ලොකු වෙනකොට ඒ ගහ පළල් වෙන හින්දා ගලත් පළල් වෙලා තමයි එන්නේ. එතකොට ඒ ගලේ කැලි කැඩිලා ඉවර වෙලා හුළඟට හරි ගහගෙන හරි ඇවිල්ලා ඒවා ගංගාවට එකතු වෙනවා. ගංගාවට එකතු වුණාම ඒවා ගොඩක් තට්ටු විදියට ගංගාවේ ගොඩ වෙනවා. ඊට පස්සේ මේ ගොටේ ඉන්න මිනිස්සු හිතන්නේ ගංගාව ගොඩ වෙලා කියලා. ඊට පස්සේ ඒක උඩින් මාර්ගයක් හදලා මිනිස්සු ඒක ගමන් කරනකොට අර ඇතුළේ තියෙන පාෂාණ ඒ ගල් කෑලි තෙරපිලා පීඩනයකට ලක් වෙලා අවසාදිත පාෂාණ හැදෙනවා. එච්චරයි. ඒ කියන්නේ මේක කෙරෙන්නේ අපි හැමෝගෙම ක්‍රියාකාරී. පුතේ මයි ගාව වීඩියෝ එකක් තියෙනවා. බලමු. ඒ වීඩියෝ එක මම ෂෙයා කරන්නම්. ෂෙයා කරද්දී ඔයා බලන්න මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. රයිට්. ඔන්න බලන්නකෝ වීඩියෝ එක. ගොඩක් ඉන්න තාම ෂෙයා වුණේ නෑ. I was walking my dog on the beach when I noticed that the cliffs are made of horizontal stripes of rock. But what? I was walking my dog on the beach when I noticed that the cliffs are made of horizontal stripes of rock. But what caused? මගේ බල්ලත් එක්ක මම වගේ බල්ලත් එක්ක බීච් එකේ ඉඳිද්දි කුරුල්ලෙක් පියාඹගෙන ආවා. ඊට පස්සේ බල්ලා ඒ කුරුල්ලට එරවගෙන ගියා. I was walking my dog on the beach when I noticed that the cliffs are made of horizontal stripes of rock. But what causes this? To understand. එයා විදගෙන යනකොට මෙන්න එයා දකින්නවලු අර මොකක්ද ගලක් මත මේ ගලක් තියෙන විදිහ කාපාටු. ඒ ගල මත තියෙනවා පොඩි පොඩි තීරු. වර්ධනය වෙන තීරු. strips STRIPS ඒ strips ඒ වලතන් තීරු තියෙනවා දැක්කලු. අන්න එයා බැලුවලු කොහොමද බොලේ ඒක ඇති උනේ කියලා. Done this, we need to explain how sediments are formed and explain how sediments are turned into layers of new rocks. Existing rocks can be broken down into small pieces or sediments in a process called weathering. Those rocks can be broken down into small pieces or sediments in a process called weathering. There are three main types of weathering. Physical weathering is caused by temperature changes. For example, in freeze-thaw weathering, water gets into cracks in the rock.
When the water freezes, it expands and forces the rock apart. This happens many times. කොහොම වෙන්නේ මයි පුතේ අහගන්නකෝ වතුර ද්‍රව ජලය සීතල වෙලාවේදී මිදුනාම අයිස් මිදුනාම එයාගේ පරිමාව වැඩි වෙනවා අයිස් මිදුනාම එයාගේ පරිමාව වැඩි වෙනවා අන්නේ පරිමාව වැඩි වෙනකොට අර ගලට දරාගෙන ඉන්න බෑ ඇයි දෙපැත්තට තල්ලු වෙලා ගන්නකෝ මම මෙහෙම ඉන්නකොට මගේ මම මහත් වෙනවා කියලා එතකොට මට මේ ඇඳුම් අඳගෙන ඉන්න පුළුවන්ද එහෙම මගේ ඇඳුම් පුපුරා නේද ඇඳුම් ඇදේ අන්නේ වගේ මේ වතුර එකතු වුණාම එතනදී ඒ වතුර ප්‍රසාරණය වීම නිසා අර ගල තව ඈත් වෙනවා මොන බලන්නකෝ ඒ ගල මතට වර්ෂාවට Water gets into cracks in the rock. When the water freezes, it expands and forces the rock apart. This happens many times, eventually breaking the rock. An example of chemical weathering is when acid rain reacts with substances in rocks. Even plants or animals can break up rocks. This is biological weathering. The sediments formed by weathering can be moved away by water, ice, wind, or gravity. The combined process of weathering and transport is called erosion. Eventually, sediments settle in one place. For example, they may sink to the bottom of the sea. This is called deposition. More layers of sediment are deposited on top. Over millions of years, the weight of the layers above compress the ones below, and they harden. අර අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ අර තැන්පත් වෙච්ච තට්ටු මත අධික පීඩනයක් එනවා බලන්නකෝ ඒවා ටික ටික ප්‍රෙස් වෙන හැටි පහළට නැටෙන්න බලන්න Deposited on top. තැන්පත් වෙනවා තාම Over millions of years, the weight of the layers above compress the ones below, and they harden. හරියට ඔයා ගෙදර අර සෝෆා එකේ වාඩි වුණාම ඒක පහළට බහිනවා වගේ Into sedimentary rock in a process called compaction. Sometimes another substance seeps between the sediments and hardens, sticking or cementing the sediments together. The whole process leads to the formation of horizontal layers of sedimentary rock. Sedimentary එහෙමත් නැත්නම් අවසාදිත පාෂාණයක් කියලා. right. අපි ලියමු. අවසාදිත පාෂාණ. අවුව කමා වැස්ස පුතේ තව දෙයක් කරගන්න ඕනේ. මොකක්ද දන්නවද? අර දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ අවසාදිත පාෂාණ සඳහා උදාහරණ දක්වන්න කියලා. අන්න ඒ ප්‍රශ්නේ ඔයා ලියා ගන්නවද? මෙන්න මේ පැත්තේ උඩින් ලියා ගන්නකො පිටු අංක 3 උඩින් ලියා ගන්නකො පොඩියට අවසාදිත පාෂාණ සඳහා උදාහරණ දක්වන්න අවසාදිත පාෂාණ සඳහා උදාහරණ දක්වන්න ඒකේ උත්තරයට සාමාන්‍යයෙන් පේලි දෙකක් වගේ තමයි යන්නේ පොඩ්ඩයි යන්නේ හරි ඒ නිසා එතනින් ලියා ගනිමුකෝ එතනින් ඒ ප්‍රශ්නේ ලියලා මේ පැත්තේ තියෙන මේ ප්‍රශ්නේ කපලා දාන්න correction කරන්න මේ ප්‍රශ්නේ correction කරන්න මොකද උතන ඉඩමදි නැත්තම් හරි නේද ලියමු ප්‍රශ්න දෙක correction කරන්න ඕන දෙවනි ප්‍රශ්නේ අවසාදිත පාෂාණ සඳහා උදාහරණ දක්වන්න. හරි. උතේ දැන් ලියමු පළවෙනියට උත්තරේ. අවසාදිත පාෂාණයක් නිර්මාණය වන ආකාරය විස්තර කරන්න. එතන උත්තරේ ලියමු. අවුව වැස්ස අවුව කමා වැස්ස කමා සුළඟ අවුව වැස්ස සුළඟ
ආදී බාහිර සාධකවල බලපෑමෙන් ආදී බාහිර සාධකවල බලපෑමෙන් පාෂාණ බාහිර වල බලපෑමෙන් ආදී බාහිර සාධකවල බලපෑමෙන් ආයි මුලින් ඉඳන් කියන්නකෝ. කැඩුන්නේ නැහනේ කාගවත් සිග්නල් යවුල්ුන්නේ නැහනේ 40 දෙනාම හිටියා. අවධානය තමන්ගේ තන තියාගන්න ඕනේ. අව්ව වැස්ස සුළං ආදී අව්ව වැස්ස සුළං ආදී බාහිර සාධකවල බලපෑමෙන් බාහිර සාධකවල බලපෑමෙන් පාෂාණ කැබලිවි ඊළඟ පෙළි ඊළඟ තරුණ කැඩී ගිය පාෂාණ කැබලි කැඩී ගිය පාෂාණ කැබලි ජලය කමා සුළඟ පාෂාණ කැබලි ජලය කමා සුළඟ වැනි සාධක මගින් ජලය කමා සුළඟ වැනි සාධක මගින් වෙනත් තැන්වලට ගසාගෙන යයි වෙනත් තැන්වලට ගසාගෙන යයි. සර් මේ දෙවනි ප්‍රශ්නේ තිත්තු මේ ඉරි තුනක් තියෙන ඒකත් ලිව්වට කමක් නැද්ද? අනේ ඉතින් යෝධයෝ කියන දේ නෙමෙයි අහන් ඉන්නේ ඒකයි වෙලා තියෙන්නේ. මෙලෝ 100කින් නෙමෙයි ඉන්නේ. මම දැන් මොකද්ද කිසි කල්ප්පෙන් දෙයකට ඉස්සලා කිව්වේ? මොනවා හරි කරෙක්ෂන් කරන්න කියලා කිව්වද? සර් කිව්වා පළවෙනි ප්‍රශ්නේ ඊට මදි වෙයි. ඒ හින්දා දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි අනිත් රූල් තුනත් අරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කිව්වා. ඒවට උත්තර කියලා තියෙන්නේ. අර මේ රටේ ලෝකේ ඉඳලා ඊට පස්සේ එනවා ආත භූත නැතුව ආනා ප්‍රශ්න. අවධානය නෙමෙයි ඉන්නේ. උදේ මම අන්තිමට කියපු කොටස මට කියන්න එකක් මතක නැතුණා මට. කැඩී ගිය ප්‍රාශාන කැබලි ජලය සුළඟ වැනි සාධක මගින් වෙනත් තැන්වලට ගසාගෙන යයි. ගසාගෙන යයි. රයිට්. ඊළඟ තරුව ඊළඟ පෙළි ඒවා භූමියේ හෝ ජලාශ හා භූමියේ හෝ ජලාශ හා
सागर पतली सागर पतली තට්ටු තට්ටු ඉතින් තට්ටු වලට අපි කියනවා ස්තර ස්තර තට්ටු එහෙම නැත්නම් ස්තර අනිත් අය නෙවෙයි ලෙස තැන්පත් වේ තැන්පත් වේ ඉතින් තාපරේල කීයක් තියෙනවද 3යි දෙවෙනි ප්‍රශ්නේ ආ 3යි සර් 3යි 2යි හරි තරුවක් දාලා යමු ඒකට යටින් සර් ඔව් පුතේ ඔව් එතනම යටින් හතරක් තියෙනවලු බුදුහාමු හරි තරුවක් දාලා යමු මෙම ස්තර මත ඊට ඉහළින් නැති තව තවත් ද්‍රව්‍ය ඊට ඉහළ මෙම ස්තර මත ඊට ඉහළින් නැති තව තවත් ද්‍රව්‍ය තැන්පත් වීම නිසා පහළින් ඇති ද්‍රව්‍ය උඩ තියෙන දේවල් තැන්පත් වීම නිසා ඒකේ බර හින්දා පහළින් නැති ද්‍රව්‍ය තදින් එකිනෙක බැඳි පහළින් ඇති ද්‍රව්‍ය තදින් එකිනෙක බැඳී අවසාදිත පාෂාණ සෑදී පහළින් නැති ද්‍රව්‍ය තවත් එකිනෙක තදවීම නිසා එකට අනේ මට මතක නෑ මම කියන්නේ හරි සර් ලියාගත්තා ලියලා ඉවරයි සර් හරි පුතේ රයිට් පුතේ මට අන්තිම වාක්‍ය කියන්නකෝ අන්තිමට ලියපු වාක්‍ය මෙම ස්තර මත ඊට ඉහළින් ඇති තවත් ද්‍රව්‍ය තැන්පත් වීම නිසා පහළින් ඇති ද්‍රව්‍ය තදින් එකිනෙකට බැඳී අවසාදිත පාෂාණ සෑදේ. right thank you හරි අර ලියාගන්න බැරි වෙච්ච කෙනා ලියාගන්න හරි පුතේ මොනවාද මේ අවසාදිත පාෂාණ වලට උදාහරණ මෙන්න උදාහරණ පුතේ ඔන්න මේ තව තව ඒ ඇතිවන ආකාරය පුතේ මෙන්න හරි ඒ කියන්නේ ඔන්න මේ ඉස්සෙල්ලා මේ සාගරය හරි මොකක් හරි ගැඹුර බලන්න එකේ මත තැන්පත් වෙනවා එක එක දේවල් තැන්පත් වෙලා මෙන්න ආයෙත් මොකද වෙන්නේ එතන ගොඩ නැගෙනවා පස අන්න එනම් පුතේ අපේ විද්‍යාඥයෝ කියනවා පුතේ මොකද දන්නවද අපේ විද්‍යාඥයෝ කියනවා අපි මේ ඉන්න පෘථුවිය දැන් අපි මේ පොළොවේ පය ගහලා ඉන්න පෘථුවිය අපි ඉන්න ප්‍රදේශය
දැනට අවුරුදු මිලියන ගණනාවකට පෙර සාගරයලු මේ නම් අපි මේ ඉන්නේ කොහෙද? මිලියන ගානකට ඉස්සෙල්ලා සාගරේ මැද. කොහමද පුතේ ඒක වෙන්නේ? මෙන්න බලන්න. මෙන්න ගොඩබිම. මෙන්න සාගරය. මොකෝ වෙන්නේ? අපි මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පස හොදගෙන එනවා. හොදගෙන ඇවිල්ලා සාගර පතුල තැන්පත් වෙනවා. පස හොදන් ගිය නිසා මතු පිට අඩු වෙනවා. ආයෙ තව පස හොදන් වෙනවා. තවත් අඩු වෙනවා. මේ වැඩි වෙනවා. තවත් හොදන් වෙනවා. මේ අඩු වෙනවා. මේ වැඩි වෙනවා. තවත් හොදන් වෙනවා. මේ අඩු වෙනවා. මේ වැඩි වෙනවා. තවත් හොදන් වෙනවා. මේ අඩු වෙනවා. මේ වැඩි වෙනවා. දැන් කොහොමද තිබිච්ච මහා කන්ද ඔව් කෙන්ද වෙලා කන්ද කෙන්ද වෙලා නේද? රයිට්. තව හොදන් වෙනවා. ආයෙ අඩු වෙනවා. වැඩි වෙනවා. තව හොදන් වෙනවා. ආයෙ අඩු වෙනවා. වැඩි වෙනවා. පුතේ මේම වැඩි වෙනකොට මෙයාගේ තිබුණානේ මීට කලින් වතුර. ඒ වතුර ටික පහත් බිම වෙන්නේ මෙන්න මෙයා. මේ පැත්තේ පහත් බිමට යනවා. එතකොට තව තවත් මෙයාලා හොදන් ඇවිල්ලා මෙයාලා උඩ යනවා. මෙයාලා පහත. එතකොට මීට අවුරුදු මිලියන ගානකට පෙර මේ පැත්තේ තිබුණේ කන්දක් ගොඩබිමක්. නමුත් දැන් තියෙන්නේ මොකක්ද? සාගරයක්. මෙතන සාගරයේ තිබුණේ. දැන් තියෙන්නේ මොකක්ද? කන්දක්. අන්න පුතේ වසර බිලියන ගණන් වෙනකොට එකවර එක උඩට යනවා. තවත් වරක පහතට යනවා. එකවර එක සාගරය නිර්මාණය වෙනවා. එකවර එක එතනම ගොඩබිම නිර්මාණය වෙනවා. පුතේ ඔය නිර්මාණය වෙනකොට මෙන්න මේක තිබිච්ච පාෂාණ මතුවෙන්න ගන්නවා. අන්න පොළව තුල තිබිච්ච පාෂාණ මතුවෙන්න ගන්නවා. අන්න මගෙන් දරුවෙක් ඇහුවා ලංකාවේ ගිනි කඳු නැත්තම් කොහොමද ගල්? අන්න පුතේ අවුරුදු මිලියන ගානකදී අර පොළව යට තිබිච්ච පාෂාණ පොළවට මතුවෙන්න ගන්නවා. පොළවේ මතුවෙන්න ගන්නවා. ඒක තමයි පාෂාණ චක්‍රය කියන්නේ. අපි මේක කතා කරනවා තව ටික දවසකින් මේ පාඩමේදී. හරි නේද? පුතේ අවසාදිත පාෂාණ සඳහා පුතේ සර් කිව්වනේ දැන් මේ කලින් ගොඩබිමක් තිබුණේ නැහැ සාගරයක් තිබුණේ කියලා. ඔව්. එතකොට සර් මුලින්ම ජීවිය බිහිවුණේ මොකද? මට අන්තිමට එක පැහැදිලි නෑ පුතේ. මුලින්ම ජීවිය බිහිවුණේ සාගරේ. ඔව්. මුලින්ම ජීවියා බිහි වෙන්නේ සාගරේ. එතකොට සාගරේ බිහි වෙන ජීවියා ඒක ලස්සන කතාවක් පුතේ. අපි නමේදී කියනවා හොඳේ. දැන් හිතන්නකෝ මේම ඔයා යනවා සෙනග පිරිච්ච බස් එක. ඉස්සරහා වලටගෙන් බැස්සා. ඉස්සරහා හරියටම 10 දෙනෙක් විතර. ඔයා මොකද කරන්නේ? අපි ඒ ස්ථනට යනවා. අන්න ඒ ස්ථනට යනවා. ඒ සාගරයේ මතලුනේ ඉස්සෙල්ලම ජීවියා බිහි වෙන්නේ. ඉතින් ඔය ජීවීන් අතරේ කොහොමම ඇවිල්ලා මුල්ම පෘෂ්ඨවංශික ජීවියා, ඒ කියන්නේ පිටකොන්දක් තියෙන ජීවියා වෙච්ච මාළුවා බිහි වෙනවා. එතකොට අන්න ඒ මාළුවා කියන ජීවියා තමයි පෘථුවිය තුල පළමුවැනි පිටකොන්දක් තියෙන ජීවියා. ඒ කියන්නේ අපි අපේ සීයා නේද? මාළුවා අපේ සීයා. අන්න ඒ සීයා ගත්තාම අපට පේනවා එයා තමයි ටික ගොඩබිමට එන්නේ. එහෙනම් මාළුවා පස්සේ අර සාගරයේ ඉඩමදි වෙනවා. ඇයි? ගොඩක් මාළු ඉන්නවනේ. මාළු ගොඩක් ඉන්නවා. මාළු ගොඩක් නිසා සමහර නහරකාර මාළුවෝ
අම්මා කියනකොට කිව්වා මොකක්ද යන්නේම නෑ ගොඩබිමට. ඒ වුණාට ඔයාලා වගේ තමයි මොකද කරන්නේ සමහර නාරකාර මාළුවෝ අම්මා කියන දේ නා යනවා ගොඩබිමට. අන්න එතනින් ඇති වෙනවා පුතේ දියේයි ගොඩයි දෙකම ඉන්න ජීවි. කවුද? උභයජීවියෝ. අන්න දිය ගොඩ සමතන ඒ කට්ටිය ඉන්නේ. අන්න ඕමම ටික උරග ඊළඟට අපි ඊළඟට පක්ෂි ඕම එනවා. හරි right පුතේ ඔන්න අපි යනවා මොනවද බලන්නකෝ. මේ ඇවිල්ලා පුතේ මඩගල් නේද? මඩ එක જાති ගල් තියෙනවා පුතේ. මේ බලන්නකෝ. ඔයාලට පේනවනේ එකේ දාර තියෙනවා. මොනවද? එක කාලවල පොළවට තැන්පත් වෙච්ච ද්‍රව්‍ය. ඉතින් භූගෝල විද්‍යාවේදී ආ ඉගෙන ගත්තදී මේකෙන් බලා ගන්න පුළුවන් මේ පාෂාණය කවදද පටන් ගත්තේ හැදෙන්න. මෙන්න මේ හැම තට්ටුවක්ම හැදෙන්න ගත වෙන කාලයක් අපි කාබන් කාල නිර්ණය වලින් මේවා කරගන්න. ඒ නිසා අපිට පුළුවන් මේ වගේ පාෂාණයක් අරගෙන ටක් ගාලා කියන්න මේ පාෂාණය හැදෙන්න ගත්තේ මොන කාලෙද? මාරයි මොන කාලෙද? හරි පුතේ ඔන්න එක જાතිය ගල් තියෙනවා. මඩ ගල් මේක වැලි ගල. වැලි එක මත නේද? අන්න එක මත තැන්පත් වෙලා ප්‍රෙස් වෙලා වැලි ගල. හරියට අර සිමෙන්ති ගඩොල් කපන මැෂින් එක වගේ නේද? සිමෙන්ති ගඩොල් කපන මැෂින් එකේ අපි සිමෙන්ති ටික දාලා කඩ ගලාම ගඩොලක් හැදෙන්නේ. ඒ වගේ තමයි. මෙයාගේ මත වැලි තට්ටු එක මත තැන්පත් වෙලා අන්න මොකද වෙන්නේ? හැදෙනවා වැලි ගලක්. ඒවා අවසාදිත ඔන්න ඕයි හුණු ගලක්. හුණු ඒ කියන්නේ පුතේ මේ සිප්පි කඩොත් කියනවා මේ වෙන. සමහර ඒ හුණු ගල් තට්ටු ඇති වෙනකොට ඒ තට්ටුවත් එක්ක සිප්පි එහෙම නැත්නම් ඔය මේ සාගරයේ ඉන්න විවිධාකාර සිප්පි කඩොත් ඒත් එක්කම තැන්පත් වෙනවා. නේද? තැන්පත් වුණාම අන්න මේ වගේ සලකුණු හිටිනවා. මේවට අපි කියනවා පුතේ පොසිල. මේවා මගින් බලා ගන්න පුළුවන් අතීතයේ බෙල්ලෝ මොන වගේද කියලා. ඒ බෙල්ලගේ හැඩයටනේ මේක තැන්පත් වෙන හැඩ අච්චුවක් වගේ. right පුතේ ඔන්න මඩගල්, වැලිගල්, ඔන්න තවත් ගල් වර්ගයක් පුතේ. රොන් මඩගල් ආන්න පුතේ. ඔය ඇවිල්ලා වටපිඩු පාෂාණ. right ලියමු පුතේ උදාහරණ ලියමු එක. මඩගල් සර් ඔය ටික අලව ගන්න අපිට දැම්මේ නෑනේ. ඔය ටිකේ පුතේ රූප දැම්මේ නෑ මම. දැන් අලව ගන්නද සර්? රූප දාලා නෑ පුතේ ඒකනේ. තිබුණා සර්. තිබුණාද? අනේ පුතේ බලන්නකො මගේ මට අහුන්නේ නෑ නේද? එකක් තියා සර්. තියෙනවද? අනේ ඒක ඔය කොහෙන් අතරින් අලව ගන්නකො. ඔව්. වැලි ගලක් නම් තියෙනවා. මේ දෙක ලියනවා නේ මේ තියෙන්නේ. වැලි ගල් මෙන්න මේ දෙකනේ. වැලි ගලයි හුණු ගලයි තියෙනවා. ඔව් සර් ඒ දෙක තියෙනවා. ඒ දෙක අලව ගන්න පුතේ. ඒ දෙක මෙහෙම කරමු. අර පැත්තේ මේ පැත්තේ ඔයා ලියා ගන්න ඕන ටික. මේ පැත්තේ අලව ගන්න. මේ පැත්තේ ලියමු මේ පැත්තේ අලව. මඩගල් වටපිඬු පාෂාණ වැලිගල් රොන් මඩගල් සර් ඒ පින්තූර කලේ තියෙනනේ අර ආග්නේය පාෂාණ එකටත් අදාළ. ඒ ටික දාලා නැත්තේ. මේ ටික දාලා. ඒක දාලා තිබුණේ අර මේ
චක්‍රේ නෑ පාෂාණ චක්‍රෙද ඒක එතනට නෙමෙයි ඒක තව පස්සට ඒකේ යාට මම කියන්නම් මම තියෙනවා පාෂාණ චක්‍රය කියලා අන්න පිටු අංක 8 අන්න එතනට එන්න ඕනේ මේ මෙතන ඉස්සරහ සර් අපේ සර් මේ දැන් ওই දෙවනි පිටුවස මේ අර මේ කුහරයක් වගේ තියෙන එකට කියන්නේ මේ මොකද්ද සර් නම දෙවනි පිටුවේ අර නියන් ගිනි කඳු කුහරයක් වගේ එකක් තියෙන එකේ නම මොකද්ද මේ රූපෙද ඔව් සර් නෑ ඒ තියෙන්නේ පුතේ ඒ ලාවා පොළොව මත පිට ඇවිල්ලා එකතු වෙච්ච තරම් ඒ කියන්නේ ආග්නේය පාෂාණයක් ඇති වෙන්න ඉස්සෙල් අවස්ථාවක් එයාගේ රූපේ හරි ඒ කියන්නේ තාමත් එයා ආග්නේය පාෂාණයක් බවට පත් වෙලා නෑ නේද ඒ කියන්නේ අර එක පැත්තක් ගිනියම් වෙලා තියෙන තාම ගිනියම් වේ ඒ නිසා ඒ දැන් පාෂාණය ඇති වෙන්න කලින් එයා කොහෙට හරි වලකට ගිහිල්ලා හිර වෙලා එතන ටික සිසිල් වෙනවා. තව දවස් දෙක තුනකින් තමයි ඒක පාෂාණයක් බවට පත් වෙන්නේ. හරි නේද? හරි. පුතේ යන්න දැන් පිටු අංක 3ට. පිටු අංක 3ට. අවසාදිත පාෂාණයක් හා ආග්නේය පාෂාණයක් අතර වෙනස්කම් මොනවාද? රයිට් ලියමු පුතේ පළවෙනි එක ආග්නේය පැත්තේ දැඩි බවකින් යුක්ත පාෂාණ වේ. ආග්නේය පැත්තේ දැඩි බවකින් යුක්ත පාෂාණ වේ. එහෙමද? එහෙනම් හොඳටම පාරයි. දැඩි බවකින් යුක්ත පාෂාණ වේ. අවසානිත පැත්තේ දැඩි නොවේ. දැඩි නොවේ. ඊළඟ පේලියේ සර් මොන පැත්තද ලියන්න ඕන මොන පැත්තද කියලා අහන්නේ මොන පැත්ත මොකක්ද? ආග්නේය පාෂාණ පැත්තේ. අපේ ආග්නේය පාෂාණ තමයි දැඩි වේ. දැඩි පාෂාණ වේ. අවසාදිත පාෂාණ දැඩි නොවේ. හරි සර්. ඊළඟ පේලියේ ලාවා ඝන වීමෙන් නැති වේ. ආග්නේය පාෂාණ පැත්තේ ලාවා ඝන වීමෙන් ඇති වේ. මොකද ලාවා ඝන වීමෙන් ඇති වේ. සර් ඔව්ද? අය පින්තූර දෙක අලව ගන්න තැනක් කියන්න. අර සර් අවසාදිත පාෂාණවල අර පින්තූරය අලවපු තැන එහා පැත්තෙන් අල්ලගත්තට කමක් නැහැනේ. කමන්නේ. ලාවා ඝන වීමෙන් ඇති වේ. ආග්නේය පාෂාණ අවසාදිත ඇති වෙන්නේ කොහොමද පුතේ? අවසාදිත පාෂාණ තියෙන්නේ ලාව ද්‍රව වීමෙන් ලාවෙක් කොහෙද උතන? ද්‍රව වීමෙන් නැති නෑ. වැරදි. අවසාදිත පාෂාණයක් හැදෙන්නේ මුලින්ම කොහොමද මොකද්ද වෙන්නේ? ගලක් බස්සවතිලා ඒකෙන් පුංචි කරලා
ප්‍රසාරණය වෙලා කමුලක් එහෙම ගිහිල්ලා ගල් පාෂාණ ජීර්ණය වීම. පාෂාණ ජීර්ණය වීම. ඊළඟට සර් ඒකේ පින්තූර වලට අර මේ ගහක මුලක් වගේ පාෂාණ ජීර්ණ වෙන එක ගන්න බැරිද? පින්තූර වලටද? ඔව් සර් මේ පින්තූර කොලේ තියෙන. පුතේ පාෂාණ ජීර්ණය කියලා වෙනම මාතෘකාවක් ඉස්සරහා තියෙනවා පුතේ. ඒක එතනටයි එන්නේ. හරි? ඔතනට නෙමෙයි. right. ඊළඟට තුන්වෙනි වෙනස පුතේ සාමාන්‍යයෙන් ආග්නේය පාෂාණ තියෙන්නේ පොළව මතු පිටද නැත්නම් සාගර පත්ලද? සාගර පතුලේ මොකද්ද සර් අහුව ප්‍රශ්නේ සර්? ආග්නේය පාෂාණ තියෙන්නේ පොළව මතු පිටද සාගර පතුලේද? පොළව මතු පිට පොළව මතු පිට. අර සාගර පතුලේ කියපු එක්කෙනාට අනගන ඩොක්කා අහන් ඉන්නේ නැහැ ඒකයි ඔය මොකක් හරි දෙයක් බල බල ඉන්න නේද? ගිනි කන්දක් පිපුරුනාට පස්සේ ඒ ඇතිවන ලාවා ගිහිල්ලා යනවද සාගර පත්ලට? නෑ සර්. එතකොට සාගර පත්ලේ ඇති වෙන්නේ මොන පාෂාණද පුතේ? අවසාදිත අවසාදිත පාෂාණ. අවසාදිත පාෂාණ. එහෙනම් අපි ලියමු මතු පිට ඇති වෙයි. ආග්නේය පැත්තේ මතු පිට ඇති වෙයි. අවසාදිත පැත්තේ සාගර පතුලේ සාගර පත්ලේ ඇති වේ. සර් හවුද? ඔය මේ බෝඩ් එකේ තියෙන ගල අපේ පැතිවල නෑ නේ සර්. මේමයි සමහර විට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඔය මේ ගංගා පතුල වල හාරද්දි හොඳේ ගම් පතුල් සමහරට ගොඩ දානනේ ඔය මේ ඔය ටිචරිසා අන්න ඒ වගේ වෙලාවකදී ඔය වැලි ගල් වගේ මතුවෙන්න පුළුවන්. වැලි ගල් අහු වෙන්න පුළුවන්. හරි? එතකොට ඒ කියන්නේ අර පෙස්සලා තිබිලා ඒවා එහෙම මතුවෙන්න පුළුවන් පුතේ. එහෙම තනක් කියන එකක් විශ්වාස නැහැ. මේවා අපේ පැතිකලත් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ. සර් කියපියයි ඉතින්. මැණික් ගල් හැදෙන්නේ කොහොමද එතකොට? පාපෝ පුතේ මැණික් ගල් හැදෙන්නේ ඕකත් පුතේ නිකන් දවසෙන් දෙකෙන් ඇතිවන එකක් නෙමෙයි. ඒක එක ප්‍රදේශවල ඒ පසේ තියෙන විවිධාකාර රසායනික සංයෝග. හරි? විවිධාකාර රසායනික සංයෝග අර ඇතිවන්නා වූ අධික තෙරපුම නිසා එකිනෙක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාමත් ඛනිජ වර්ග හැදෙනවා. ඔන්න වට තමයි කියන්නේ මැණික් කියලා. මැණික් කියලා. ඒ නිසා පුතේ එහෙම මේකෙන් ඇති වෙනවා මේකෙන් ඇති වෙනවා කියලා අපිට කියන්න නෑ. ඒ අපි දන්නා පුතේ එක පැතිවල පස් වර්ග එක විදියක්. අන්න ඒ පස් වර්ගවල තියෙන විශේෂිත රසායනික සංයෝග ඒ පුතේ පාෂාණත් එක්කම තමයි මේ පාෂාණ දෙන්නේ නැහැ පාවෙන්නේ. පාෂාණත් එක්ක එකතු වෙලා තමයි මැණික් ගල් නිර්මාණය වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි යනවා අපේ පාෂාණ වර්ග තුනෙන් දෙකක් අපි කතා කරලා තියෙනවා. එකක් තමයි මොකක්ද? අවසාදිත පාෂාණ. අනෙක තමයි ආග්නේය පාෂාණ. ඔන්න ඔය දෙකට වඩාම වෙනස් ගණයේ කෙනෙක් කතා කරන්න යනවා. එයා නම් විපරිත පාෂාණ. විපරිත. ඒක විපරිත කිව්වාම නිකන්
තේරෙනවද නිකන් මොකක් හරි විපර්යාසයක් වෙලා කියලා. විපරිත වෙලා නිකන් මොලේ කොලොප්පන් වෙලා. නේ? විපරිත වෙලා තියෙන්නේ මොලේ. ඒ කියන්නේ මොලේ කචල් දැන්. මොලේ කොලොප්පන්. පුතේ මෙන්න මේ එහෙම හිතන්නකො පුතේ. අපි හිතුවොතින් ඔන්න තියනවා රෙද්දා. ඔය රෙද්ද යටින් නැත්තම් අපි හිතමුකෝ අනේ දෝනි චොට්ටක් ඉන්න. මෙතනදී අපි නිකන් හිතමු පුතේ නිකන් අපි හිතනවා මොකක් හරි රෙද්දක් තියෙනවා. ඔය බෑබෙට්ටයි කොට රෙද්දක් තියෙනවා. ඔතන ඉන්නා පුතේ යටින් අපි කියලා පූසෙ. ආන්න පූසා. ආන්න පූසා. That's right. පුතේ අපි ඒ පූසගේ උඩින් මේ රෙද්ද උඩින් මොන හරි තියනවා. ආන්න මොන හරි තියනවා. ඔයා බත් කන පිඟාන, ඔයා වතුර බොන කෝප්පේ, ඔයාගේ සපත්තු දෙක, ඔයාගේ ටයි එක, ඔයාගේ කරාබු දෙක, ඔයාගේ කොණ්ඩ කෑල්ල මොනවා හරි. පුතේ මේ පූසාවම දීද? මේ පූසාවම දීද? නෑ මුද්දංග වෙන්න. මුද්දංග වෙන්න. ඇඳින්න. එතකොට ඌ දඟලන බව අපි බලාගන්නේ කොහොමද? අර රෙද්ද උඩ තියෙන දේවල් ටික මොකද වෙන්නේ? එයාට මෙයාට යනවා. එතකොට අපි හිතන ඔන්න අර පූසා දඟලනවා කියලා. පුතේ පාෂාණ තියෙනවනේ ආග්නේය පාෂාණ. පාෂාණ තියෙනවනේ විපරිත පාෂාණ. ඔය ආග්නේය පාෂාණත් විපරිත පාෂාණත් කියන පාෂාණ දෙවර්ගයම ගත්තාම ඒවා තියෙන්නේ පොළව මත තියෙනවා ආග්නේය, සාගරය තුල තියෙනවා විපරිත. ඒ පොළවේ ඒවාටත් යටින් විවිධ භූමිකම්පා ඇති වෙනවා. විවිධ භූමිකම්පා නිසා අර අවසාදිත පාෂාණ වල ස්වභාවය වෙනස් වෙනවා මෙන්න. අන්න දැක්කම විපරිත වෙලා වෙනස් වෙලා මෙයා ඇඹරිලා ගිහිල්ලා. ඒ කියන්නේ පුතේ මෙයාලා මේව හිටියේ. බලන්න මේ ධාර ටික ගියපු හැටි. මේ කියන්නේ පොළව තුල භූමිකම්පා ඒවා විවිධාකාර කම්පනයන් නිසා එයා මොකද වෙන්නේ? විපරිත තත්ත්වයටපත් වෙනවා. තවත් ටිකක් හොයාගත්තා මම අන්න. පේනව නේද? ඔව් හරි. හරි. ඔන්න බලන්න. ඔන්න විපරිත වෙච්ච පාෂා. විපරිත වෙලා. පුතේ හරි. එහෙනම් අපි ලියමු. විපරිත පාෂාණ ඇතිවන ආකාරය කෙටියෙන් දක්වන්න. ලියමු අපි. භූමිකම්පා අවස්ථාවලදීද වෙනත් හේතු නිසාද ආග්නේය සහ අවසාදිත පාෂාණ පොළව තුලට ගමන් කරයි. භූමිකම්පා අවස්ථාවලදීද වෙනත් හේතු නිසාද ආග්නේය හා අවසාදිත පාෂාණ
පොළව තුලට ගමන් කරයි. එහිදී මේවා අධික උෂ්ණත්වයන්ට හා පීඩනයන්ට මෙහිදී ඒවා අධික උෂ්ණත්වයන්ට හා පීඩනයන්ට ලක්වීමෙන් විපරිත පාෂාණ ඇතිවේ. විපරිත පාෂාණ ඇතිවේ. දෙවැනි ප්‍රශ්නය අපෙන් අහනවා විපරිත පාෂාණ බවට පත්වන ප්‍රධාන පාෂාණ වර්ග දෙක මොනවාද? ආග්නේයයි අවසාදිතයි. ආග්නේය අවසාදිත. ආග්නේය අවසාදිත. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා පුතේ අවසාදිත පාෂාණ වලින් විපරිත පාෂාණ බවට පත්වීම උදාහරණයකි. මොන පුතේ හොඳට බලන්න මතක තියාගන්න එක. අපි කිව්වා විපරිත පාෂාණ ඇතිවිය හැකි පාෂාණ වර්ග දෙකයි. විපරිත පාෂාණ වෙන්න පුළුවන් පාෂාණ වර්ග දෙකකට. එකක් තමයි ආග්නේය පාෂාණ. එතකොට ආග්නේය පාෂාණයක් විපරිත පාෂාණයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි කිව්වා අවසාදිත පාෂාණ. අවසාදිත පාෂාණ විපරිත පාෂාණ වෙන්න පුළුවන්. පුතේ එහෙනම් අවසාදිත පාෂාණයක් විපරිත පාෂාණයක් වීමට උදාහරණයක් තමයි කුණුගල් විපරිත තත්ත්වයටපත් වෙලා කිරිගරුඬ වීම. කිරිගරුඬ වීම. එහෙනම් පුතේ highlight කරගන්න කොයි ප්‍රශ්නේ අවසාදිත කියන වචනේ විපරිත කියන වචනේ තුන්වෙනි ප්‍රශ්නේ අවසාදිත කියන වචනේ විපරිත කියන වචනේ highlight කරගන්න. අන්න બોලේ අවුවයි වැස්සයි නරියාගේ මගුල. අවුවක් තියනවා එහෙනම් වැස්සක් වයින් අපට. හරි. පුතේ අවසාදිත කියන වචනයයි විපරිත කියන වචනයයි highlight කරන්න. අන්න පුතේ කුඩුගල් කියලා ඉතලයක් දාලා තියෙනවනේ. කිරිගරුඬ එහෙම නැත්නම් මාබල්. කුණුගල් ඉතලයක් දාලා තියෙනවා
කිරිගරුඩ එහෙමත් නැත්නම් මාබල්. පුතේ ඊළඟට කියන්නේ මොකක්ද? ආග්නේය පාෂාණයක් විපරිත පාෂාණයක් වන අවස්ථාව. ආග්නේය පුතේ ආග්නේය පාෂාණයක් විපරිත පාෂාණයක් වෙන්නේ මොකක්ද? ආග්නේය පාෂාණය තමයි ග්‍රැනයිට්. ග්‍රැනයිට් නයිස් පාෂාණයක් බවට පත් වෙනවා. නයිස් කියන්නේ විපරිත. මංචි නයිස් නෙමෙයි. මංචි නයිස් නෙමෙයි. පුතේ එතකොට ග්‍රැනයිට් විපරිත වීමෙන් නයිස්. නයිස් EISS nice. ඊළඟට අපෙන් අහනවා පුතේ විපරිත පාෂාණ සඳහා උදාහරණ. පුතේ එක උදාහරණයක් තමයි සිස්ට් ෆිස්ට්. එක්කෙනෙක් තමයි මෙයා අනිත් එක්කෙනා තමයි මෙයා. අනිත් එක්කෙනා තමයි ශිෂ්ට්. එයත් විපරිත පාෂාණයකට උදාහරණයක්. ශිෂ්ට් කිරිගරුඩ නයිස් ශිෂ්ට් විපරිත පාෂාණ සඳහා උදාහරණ. හරි නේද? ඔන්න ඒ පිටුවේ අන්තිම ප්‍රශ්නේ. පෘථුවිය හැර පාෂාණ වලින් සෑදී ඇති වෙනත් ග්‍රහලෝක දෙකක් තියෙනවා. පුතේ මොනවාද? එකක් තමයි සිකුරු. එකක් තමයි සිකුරු. මේ චන්ද්‍රයා සිකුරුයි අඟහරුයි. පෘථුවිය හැර පාෂාණ වලින් සෑදී ඇති වෙනත් ග්‍රහලෝක දෙකක්. දාන්න. සිකුරුයි අඟහරුයි. ප්‍රශ්න අංක 4. පිටු අංක 4. චන්ද්‍රයා මත ඇපොලෝ ගවේෂණවලදී පාංශු පස් පරීක්ෂා කළ ලාංකික විද්‍යාඥයා කවුද? සිරිල් පොන්නම්පෙරුම මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම. අර හඳෙන් ගේන පස් පරීක්ෂා කරපු ලංකාවේ විද්‍යාඥයෙක්. බලන්න ලංකාවේ ඉන්න පොරවල් මොන වගේද කියලා. නේද? එයාලට පුදුමාකාර දැනුමක් තියෙනවා. හරි. එනිසා පුතේ ඔන්න එතනින් පස්සේ අභ්‍යාස මාලාවක් තියෙනවා. ඒකට ඉරි ගහලා සම්පූර්ණ කරගෙන ඊළඟ දවසේ එන්න ඕනේ. හරි. විභාගෙ තියෙනවා ඊළඟ දවසේ. ඔයාලා එන්න ඕනේ 1:30ට. 1:30ට එන්න. 1:30ට එන්න බැරි ළමයි අඟහරුවාදා එන්න පුළුවන් ළමයි අඟහරුවාදා එන්න. ඒ දෙකම බැරි ළමයි පොඩ්ඩක් අපිට කියන්න. හරි පුතේ. එහෙනම් රයිට්. හැමෝටම හරි. අපි අදට නතර කරමු.